දවසක් ඔබට මාර්ස්ටලා විදුහලේ ගුරුවරුන් වෙත රෙක්ටර් ප්‍රින්සිපල් කිව්වම මේ කාලෙට පස්සේ ඔබට අවශ්‍ය යම් විද්වත් යොමු කිරීමක් කරන්න කියලා මම හිතුවා PowerPoint එකකින් සබ්ජෙක්ට් එක එකම කළොත් හොඳයි කියලා. දැන් මේ සබ්ජෙක්ට් එක peer hood do mau bonding. දැන් කොහොමද ළමෙක්ගේ ශික්ෂණ හැකියාවයි චර්යාවයි එයාගේ කරියර් එකයි එකහුව වෙන්නේ කියලා ඔබ ගුරුවරුන් හැටියටත් ඒ වගේම දෙමව්පියන් හැටියටත් දැනගන්න එක ඔබගේ දරුවටත් හොඳයි. ඒක එලෙසම පාසලේ ඔබගෙන් ඉගෙන ගන්න ළමයින්ට දැනගන්න එකත් හොඳයි. දැන් මම පළවෙනි අපි ස්ලයිඩ් එකෙන් පේන්නේ ඊළඟ එකට යමුද? මොලේ සියලු නියුරෝන පත 50% සංස්කරණය වන නිසා අවුරුදු 13 දී. ඒ කියන්නේ අපේ ළමයි අවුරුදු 13 වෙනකන් ලද සියලු ආభాෂයන් තුලින් දැන් ඔබට දීලා තියෙන කොළවල තිබෙනවා ට්‍රැක් 7ක් ළමයාගේ තිබෙනවා. ඒ ට්‍රැක්ස් 7 ඒ ළමයා වර්ධනය කරගත්ත විදිහට තමයි මොලේ හැදිලා තිබෙන්නේ අවුරුදු 13 වෙනකොට. ඊට පස්සේ ඔහුට ජීවිත කාලයක් වැඩ කරන්න තියෙන්නේ අවුරුදු 13 වෙනකන් මොලේ හදාගත්ත විදිහට. ඒක පොඩ්ඩක් තේරුණා නම් පොඩ්ඩක් අපි ඒකට ඡන්දයක් දාමු. දැන් අපි ඕගස්ට් 20ට මේ ප්‍රැක්ටිස් එකක් දාන්න. ආයෙත් මම කියන්නම් අපේ මොලේ තිබෙන පත 7 මම හිතන්නේ ගෝඩ් තමයි ඒ විදිහට ඩිසයින් කරලා තියෙන්නේ. ඒක ඩිසයින් කරපු එක අපිට ඉගෙන ගන්න පුළුවන්. ඒ 7 වර්ධනය වුණු විදිහට තමයි එයාගේ ශික්ෂණය, එයාගේ චර්යාව, ඊළඟට එයාගේ කැරක්ටර් එක චර්යාව නේද? චරිතය චර්යාව සහ අනාගතයේදී ලැබෙන්න යන කරියර් එකත් කොයි වගේ දෙයකටද ඔහු කැමති වන්නේ, අය කැමති වන්නේ කියලා තේරෙන්නේ මේ පත 7න් හැදෙන විදිහට. දැන් මම හිතන්නේ මගේ කොලයක් තිබෙනවා පත 7 සමග පින්තූර 3ක් තියෙන කොලය. මේ පින්තූර 3ක් තියෙනවා එකේ. ඒකේ උඩින්ම තියෙන්නේ පත 7. පළවෙනි එක empathic intuitive. ඒ ළමයා තමා ගැන හිතන විදිය. empathic එකට බර වචනේ තත්භාවික එක කාටවත් තේරෙන වචනයක් නෙමෙයි. ඒ නිසා අපි හිතුවා සම්මිශීලී හරි සංවේදීය ඔහු තමා ගැන හිතන විදිය. ඉතින් අපි දන්නවා අම්මයාත් එක්ක බොන්ඩ් වෙන හැටි, තාත්තයාට මුහු වෙන හැටි අනුව ළමයා තමා ගැන හිතන විදිය ඇති වෙන්නේ. දෙවෙනි පත්‍ය empathic relational සම්මිශී. එයා අනිත් අයක කොහොමද එයා අනිත් අය හමුවේ එයාව assess කරන හැටි. එයා අනිත් අයගේ ඇහෙන් එයා හිතනවා මාව අනිත් අයට පේන්නේ මෙහෙමයි. ඒක සම්බන්ධ මත රඳා පවතින්නේ. ඒ සමහර ළමයි ඉන්නවා තනියම ඉන්න කැමති. ඒතකොට ඒගොල්ලන්ගේ කාමරෙන් ඇදන් ඉන්නේ එහෙම බෑ. මොකද්ද මේක ඇන්ටි ඇවිල්ලා ඉන්නවා ඩුබායි වලින් ඔය හැමතිස්සම කාමරේට හිරවල ඉන්නපා කියලා. එහෙම ඇදගෙන යන්න ඒ ළමයි කැමතිත් නෑ. now all grade teachers are here. හැම grade එක. ඉතින් ඒ ළමයි පන්තියේ දැන් නැගිටලා උත්තර දෙන්න කිව්වමත් ඒකටත් කැමති නැහැ. ඒතකොට පන්තියේ ඉන්න 35 වෙන්නේ නැති පන්තියේ ඉන්නේ. පන්තියේ ඉන්න 30 ඒ ළමයින් 35 ගැන යම් අවබෝධයක් තියෙනවා නම් දැන් මේක පොඩි කාලේ ළමයින්ත් එහෙමයි, ලොකු කාලේ ළමයින්ත් එහෙමයි. සමහර අය නැගිටලා උත්තර දෙන්න කැමති නැහැ. ඒකට ඒගොල්ලන්ට කීම නැගිටලා උත්තර දෙන්න එහෙම ඒක ඒගොල්ලන්ට අපහසුයක් වෙනවා. ඒ ළමයි තනියම හිතන ළමයි. යථා කාලෙදී අයින්ස්ටයින් කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒගොල්ලෝ පොත්වලට කැමති, වැඩි සෙල්ලම් කරන්න කැමතිත් නෑ. එහෙම ළමයි ඉන්නවා. ඉතින් අපි කොහොම හරි ඒගොල්ලන්ගේ ඒ ගතිය වෙනස් කරන්න අවශ්‍යයි. හැබැයි එයාගේ ඒ ගතියට ගරු කරන්නත් අවශ්‍යයි. අනිත් අය ඉන්නවා බොහොම සම්බන්ධ වෙන්න කැමති, මිත්‍රයෝ ගොඩක් ඇති කර ගන්නවා. එතකොට අපිට තේරෙනවා ඒක වැඩි වුණොත් ප්‍රශ්නිකුත් වෙනවා. ඉතින් තමාගේ ළමයාවත් තමා දැනගන්න ඕන. ඉස්කෝලේ පන්ති ඉඳගෙන ඉන්න ළමයාවත් දැනගන්න ඕන. තුන්වෙනි ට්‍රැක් එක ලින්ග්විස්ටික් ට්‍රැක්.
ඒ කියන්නේ අපේ භාෂාව හැදෙන හැටි, ගෙතෙන හැටි මම මේක ඊට ඉස්සෙල්ලා කරා. අවුරුදු 3න් 5 කිසිම ළමෙක්ට ඩිජිටල් තිරය දෙන්නම එපා. අවුරුදු 3න් 5 ළමයින්ට පික්සල් ස්ක්‍රීන් එක දුන්නොත් ඒ ළමයින්ගේ මේ භාෂාව ඉතිර වෙනවා. ළමයි භාෂාව ඉගෙන ගන්න ඕන අම්මා තාත්තා කියන එක අහලා, අයියා අක්කා කියන එක අහලා ළමයිකට පුළුවන් භාෂා දෙකක් එක සැරේ ඉගෙන ගන්න. ඒ නිසා අවුරුදු 3න් 5 ළමයින්ට iPhone, iPad, Samsung, smartphone වෙන මොනවද තියෙන්නේ? ඕවා දීම සම්පූර්ණයෙන්ම තහනම් මේ ඇමරිකන් පීඩියට්‍රික් ඇසෝසියේෂන් එකේ අවවාදය දුන්නොත් ළමයින්ගේ භාෂාව කිර වෙනවා. ඒක පොඩ්ඩක් තේරුණාද දන්නේ? ළමයි අම්මා තාත්තා අහලා අයියා අක්කා කියන භාෂා අහලා ළමෙක්ට පුළුවන් භාෂා දෙකක් අවශෝෂණය කරගන්න අවුරුදු 3න් ඉස්සෙල්ලා. ඔක්කොම භාෂාවේ තිබෙන ෆොනීම්ස්, ස්වර ව්‍යුහ ෆොනීම්ස් ස්ට්‍රක්චරල් භාෂාවේ ව්‍යුහය අපි යාට කියන්නේ මේ සිංහල මේ ඉංග්‍රීසි කියලා. එයා ඒක ඉබේම භාෂා දෙක ඉබේම කියනවා. එයා මිශ්‍ර කරන්නේ නැතුව කියනවා. එතකොට අපිට තේරෙනවා මේ භාෂා ඉගෙන ගැනීමට තියෙන gift එක, Godගේ gift එකක්. ඒක අවුරුදු 3න් ඉස්සෙල්ලා තමයි බොහෝ ක්‍රියාත්මක වෙන්නේ. අවුරුදු 5 වෙනකුණත් ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒ කාලේ ඩිජිටල් ස්ක්‍රීන් එක දුන්නොත් භාෂාව හිර වෙනවාමයි. මගේ empathic learning center එකට එන ළමයින්ගෙන් 3න් 2ක් වෙන්නේ භාෂාව හිර වෙලා. ඉතින් ඒගොල්ලෝ ඉස්කෝලේ ගියාම මේ verbal processing බැරි වෙනවා. වචන ඒගොල්ලන්ට අහන් ඉන්නකොට මේක ගැලපෙන්නේ නැති වෙනවා. වංගන්තියක් ගලපලා ලියා ගන්නත් බැරි වෙනවා. ඒකට ප්‍රධාන හේතුව ඒ ළමයාට ඩිජිටල් ස්ක්‍රීන් එක දුන්න තරම. දැන් මෙතන ඉන්න දෙමව්පියන්ට හිතෙන්න පුළුවන් මේ කොවිඩ් කාලේ අපි ගෙදර ඉන්නකොට අපිව ගලව ගත්තේ ස්මාර්ට්ෆෝන් එක කියලා ළමයින්ගේ. එමෙ හිතුණද දන්නේ. දැන් කරුණාකරලා ළමයින්ට ස්මාර්ට්ෆෝන් දෙන්න එපා. ඔය ප්‍රශ්නේ පැන නගිනවා ඔන්ලයින් පාඩම් කරනකොට. මරිස්තුලා ඔන්ලයින් පාඩම් කරා. ඔය ප්‍රශ්නේ පැන නගිනවා ඔන්ලයින් පාඩම් කරනකොට ඉතින් මම ඉස්කෝලේ වලට කාරණා කීපයක් දුන්නා. දැන් නම් තව ටික දවසකින් ඉස්කෝල පටන් ගන්නවානේ. මගේ ක්ලිප්ස් දෙකක් තිබෙනවා. ඒ ක්ලිප්ස් දෙක එවන්න පුළුවන්. මම මේ පුරවන්න කොලයක් දෙනවා. ඒ කොලේ පුරවනකොට ඔබේ WhatsApp නම්බර එක දාන්න. එතකොට මම ක්ලිප්ස් දෙකක් කරා මේ ඉස්කෝල වලට අරින්නම ඔන්ලයින් පාඩම් කරනකොට ඒකට ඇබ්බැහි නොවි ඔන්ලයින් පාඩම් කිරීමට ළමයාට ගත යුතු පියවර දෙමාපියෝ ගත කළ යුතු දේවල්. ඉතින් මේ තුන්වෙනි එක මම කිව්වේ ලින්ග්විස්ටික් භාෂා හැකියාව. හතරවෙනි ට්‍රැක් එක ලොජිකල් මැනේජ්. ඒ කියන්නේ අපි ප්ලෑන් කරන ට්‍රැක් එක. ඉතින් ළමයාට පොඩි කාලේ ඉඳලා ප්ලෑන් කරන ඒවා තිබෙන්න ඕන. දැන් මේ සමහර ඒවා ඔබගේ පන්තියට අදාළ නොවෙන්න පුළුවන්. මම විෂයක් හැටියට ඔක්කොම ටික කරන්නම්. හැබැයි ඔබේ ගෙදරට ඒක අදාළ වෙයි. ඔබේ ළමයා ප්ලෑනින් ඉගෙන ගන්නේ කෙසේද? දැන් ස්මාර්ට්ෆෝන් එකකින් කවුරුත් ප්ලෑනින් ඉගෙන ගන්නේ නැත. මක් නිසාද? හැම ඩිජිටල් ගේම් එකකම, හැම ෆාස්ට් කාටුන් එකකම පටන් ගන්නේ ස්ක්‍රීන් එක. අපි රොබොටික් ප්‍රතික්‍රියාවක් විතරයි ඒකට තියෙන්නේ. ඒක තේරුණා නම් පොඩ්ඩක්. ස්ක්‍රීන් එක පටන් ගන්නකොට ස්ක්‍රීන් එකයි හිතන්නේ. අපි නෙමෙයි හිතන්නේ. කරෙක්ට්? ඉතින් අපි ළමයාත් අපි ස්ක්‍රීන් එක පටන් ගත්ත දෙයට අපි ප්‍රතික්‍රියා කරන එක තමයි වෙන්නේ. ඉතින් ඒක නිසා මේ ප්ලෑනින් ට්‍රැක් එක සම්පූර්ණයෙන්ම නැති වෙනවා ළමයාට පික්සල් ස්ක්‍රීන් එක දෙන තරමට. ඒක නිසා තමයි අර චිරකාලීනව බිල්ඩින් බ්ලොක්ස් දෙනවා, බෝනික්කා දෙනවා නේද? අර ටී සෙට් දෙනවා, මොනවාද මේ කෑම උයනවා වගේ දේවල් දෙනවා. හැමතිස්සෙම ළමයා හිතාමතා කරන දේවල් වලින් තමයි යාගේ ප්ලෑනින් ට්‍රැක් එක දියුණු වෙන්නේ. මේ ඔක්කොම අවුරුදු 5ට ඉස්සෙල්ලා සෑහෙන ගොඩක් ළමයා පටන් ගන්න වෙනවා. මේක ඔබට පුද්ගලිකව වැදගත් වෙයි. මොකද අවුරුදු 5ට ඉස්සෙල්ලාම යන්නේ මොන්ටිසෝරි වලටනේ. ඉතින් හොඳ නැති මොන්ටිසෝරි වලට ගියොත් ළමයාගේ මොලේ කනවා. ඒකයි වෙන්නේ. ඒ නිසා දැන් මම හිතන්නේ ගතියක් තියෙනවා ඉස්කෝලේට එන්න ඉස්සෙල්ලා මොන්ටිසෝරි යන්න ඕනද මොකද්ද එකක්. ඒක සම්පූර්ණයෙන්ම වැරදි අදහසක්. එකම දේ දෙමව්පියෝ ගෙදර නැත්තම් ළමයාට අවශ්‍යයි ප්‍රී ස්කූල් එකක්, මොන්ටිසෝරි එකක්,
ඔක්කොම දෙමව්පියෝ මොන්ටිසෝරි එකේ ආයට ගිහිල්ලා කියන්න ඕන අපෙන් සල්ලි ගන්න නිසා ඩිජිටල් ස්ක්‍රීන් එක පාවිච්චි කරන්න බෑ මොන්ටිසෝරි එකේ. ඒක කියන්න අවශ්‍යයි. Montessori's must never use the digital screen. මේක තේරුම් ගන්න. play schools වල කිසිසේත් digital screen එක පාවිච්චි නොකළ යුතුයි. දැන් මෙතන දෙමව්පියෝ ඉන්නවා නම් ක්‍රෂ් වලට ළමයි සමහර කාට ඉන්නවනේ. ඒ කියන්නේ ඉස්කෝලේ ඉවරනාට පස්සේ හවස 6 වෙනකම් විතර ක්‍රෂ් වල ඉන්නවනම් ඉතින් ක්‍රෂ් වල නම් ගොඩක් සල්ලි ගන්නවා. ඉතින් ඔබ ගෙවන නිසා ඔබට අයිතියක් තියෙනවා මේ ගැන කතා කරලා කියන්න ක්‍රෂ් වලත් ඩිජිටල් ස්ක්‍රීන් එක දෙන්න එපා. මොකද ඩිජිටල් ස්ක්‍රීන් එක දෙන තරමට ළමයා අබ්බැහි වෙනවා විතරක් නෙමෙයි මොලේ පත වර්ධනය වීම හිර වෙනවා. මම කලින් කිව්වා මෙන් අවුරුදු 5ට ඉස්සෙල්ලා වර්ධනය වෙන්න තියෙන ඒවා අවුරුදු 5න් පස්සේ වර්ධනය කළ නොහැකිය. obviously ඒක තේරෙනවා. අවිදීමට එහෙමනම් මොලේට කොච්චර කොහොමද? ඉතින් මේ ගැන ඔබ ක්‍රියාත්මක විය යුතුයි. සහ මේ විෂයදී ගුරුවරු තමයි මගේ මිත්‍රයෝ. මොකද ડોක්ටර්ස්ලා වෙලා ගන්නෙ නැහැ නේ ළමයි. කවුරු ගියත් ડોක්ටර්ස්ලා වෙලා ගන්න නැහැ. ගුරුවරු එක්ක දරුවෝ ගොඩක් වෙලා ඉන්නවා නේද? විශේෂයෙන්ම පහළ පන්ති වල ගුරුවරු එක්ක දරුවෝ ගොඩක් වෙලා ඉන්නවා. සමහර ලාවට දෙමව්පියන්ට වඩා දරුවා ඉන්නේ ගුරුවරු සමග කියලා තේරෙනවා. ඉස්කෝලේ 7:30 කිම පටන් ගන්න. ලෝ ස්කූල් නම් 1:30 වෙනකම් 12 or 1:30 වෙනකම් එකම ටීචර් විෂයන් කරනවානේ පොඩි පන්ති වල. ඒතර සමහර විට ටීචර් කෙනෙක් ඉන්න පුළුවන් ළමෙක් එක්ක පැය 4ක්. කරේ? කොයි ගෙදරද අම්මා ළමයා එක්ක පැය 4ක් ඉන්නේ? කොයි ගෙදරද තාත්තා ළමයා එක්ක පැය 4ක් ඉන්නේ? හොයාගන්න පුළුවන්ද ලංකාවේ ගියක් තාත්තා ළමයා එක්ක පැය 4ක් ඉන්නේ? හොයාගන්න පුළුවන්ද ලංකාවේ ගියක් තාත්තා ටෙලිවිෂන් එකේ එක්ක පැය 4ක් ඉන්නේ? ඒ වගේ අපේ ප්‍රශ්න නේද? ඉතින් කොහොම හරි මේ මොකද්ද මේ සජෙෂන් එක ළමයා එක්ක ඔබ ගත කරන කාලය අනුව තමයි ළමයිගේ මොලේ බ්‍රිලියන්ට් වෙන්නේ මේ ප්ලෑනින් ට්‍රැක් එක. ඊළඟට අපේ ට්‍රැක්ස් තුනක් තිබෙනවා. කයිනිස්තටික් ගම්ම්‍ය, ඇකුස්ටික් ශ්‍රව්‍ය, තුන දෘශ්‍ය. ඒක තේරෙනවා මොනවද කියලා. ඒ වලින් තමයි ළමයා එක්ස්ප්‍රෙස් කරන්නේ හා සංවේද අවශෝෂණය කරන්නේ. දැන් අපි දන්නවා එක්ස්ප්‍රෙස් කරන්න ඉස්සෙල්ලා අර පළවෙනි හතර හොඳට වැඩ කරන්නත් ඕන අපේ එක්ස්ප්‍රෙෂන්ස් තියෙන්න ඕන. දැන් ඩිජිටල් ස්ක්‍රීන් එක කරන්නේ ළමයාව වේලහින්ම ගම්ම්‍ය කරනවා, ශ්‍රව්‍ය කරනවා, දෘශ්‍ය කරනවා. ඔක්කොම යාගේ උත්තේජයන් එන්නේ පිටින්. හරි? හරි? ඔක්කොම උත්තේජයන් එන්නේ පිටින්. අර පළවෙනි හතර හිතන්න ඕන, යාම හිතින් උපදවා කතා කරන්න ඕන, බිල්ඩින් බ්ලොක්ස් හදන්න ඕන, බොනික්කට අඳන්න ඕන, බොනික්කට පිරිපුවන්න ඕන, බොනික්කව නාවන්න ඕන, ක්‍රිකට් ගහන්න ඕන. ඒවා තමයි එයා ප්ලෑන් කරලා කරන ඒවා. ඉතින් ළමයාව ගොඩක් ඩිජිටල් ස්ක්‍රීන් එකට දැම්මම පොඩි කාලේ ළමයට පන්තියේ ඉඳන් පාඩම් කරන්න බැරි වෙනවා. එතකොට ડોක්ටර්ස්ලා ඩයග්නෝස් කරනවා ADHD, attention deficit hyperactivity disorder. අවධාන ඌනතාවයක් වෙනවා. ළමයා අධිවේගී අධිගම්ම්‍ය වෙනවා, අධිගාමික වෙන හැම එක තැනක ඉන්න බෑ. එක එක ඒවා තේරුමක් නැති ක්‍රියාකාරකම් වල යා යෙදෙනවා. එතකොට එයා හිතාමතා කරන ට්‍රැක් එක අඩු වෙලා එළියෙන් එන දේවල් වල උත්තේජයෙන් යා ජීවත් වෙනවා. මේක තේරෙනවා. ඉතින් එතකොට ඒ ළමයා දැම්මම මේ හැම ත්‍රිල් එකම, හැම පෙරිල් එකම, හැම අන්තරාවම, හැම ත්‍රාසයම අත්හදා බලන ජීවිතයකට පුරුදු වෙලා ළමයිගේ වයස අවුරුදු 5. ඉතින් එයා අර අපි කියනවානේ සිතන්නට පෙර පැනලා කනින්නට පෙර සිතලා බලන්න කියලා. මේගොල්ලෝ යනවා සිතන්නට පෙර පැනලා බලමු මොනවද වෙන්නේ කියලා බලමු. ඉතින් මේක හොඳ නැති තත්ත්වයක් වෙනවා. ක්‍රමයෙන් ළමයා උත්තේජක වලට පුරුදු වෙනවා. ඇඩික්ෂන්ස් වලට යනවා. ළමයාගේ මොලේ ක්‍රියාකාරකම් වෙනස් වෙනවා. මම මේ ඉක්මනට කිව්වේ මේ ඉස්සෙල්ලා මම කරපු ලෙක්චර් එකක් නිසා මම මෙහි ආපු ඉස්සෙල්ලා ලෙක්චර් එකට සහභාගී වෙච්ච ටීචර්ස්ලා පොඩ්ඩක් අතෝස්නා. අපි ගොඩක් දෙනෙක් සහභාගී වෙලත් නැහැ නේද? ඔව්.
මගේ ඉතින් ක්ලිප් එකක් බලලා ඒකට ඇතුල් වෙමු. දැන් අපි යනවා අපේ PowerPoint presentation එකට. ඉතින් මොලේ සියලු නියුරෝන පත 50%කට සංස්කරණය වෙන නිසා අවුරුදු 13ට ප්‍රථම ළමයාගේ මොළයට පත හොඳින් වර්ධනය විය යුතුය. ඩිජිටල් අවම කරන්න. දැන් පත වර්ධනය වෙන්නේ වීම බාධා වීමට ඩිජිටල් අවම කරන්න ඕන. තව එකක් ඉගෙන ගන්න ඕන අවුරුදු 3 වෙනකම් ළමයා වර්ධනය කරන්නේ එයාගේ අභ්‍යන්තර සමීපත්වය. ඒකට ගොඩක් දායක වෙන්නේ අම්මා මව් කුසේදීම ඒකට දායක වෙනවා. ඒ නිසා අම්මා ප්‍රෙග්නන්ට් වුණාම පැයකට සැරයක් ළමයාට කතා කරන්න, ළමයාට සින්දුවක් කියන්න, ළමයා ගැන හිතන්න ඕන. though you are a teacher කෙනෙක් වුණත් ඒක කරන්න ඕන. මං කිව්ව තේරෙනවද? අර 40 weeks වල ළමයා ගර්භණී වෙන්න සති 40 තුල වැඩ කරන අම්මා කෙනෙක් වුණත් හැමදාම පැයෙන් පැය ළමයාට මිනිත්තු 2ක් 3ක් මා බාල කාලේ හරි මොකක් හරි ගීතයක් gentle Jesus meek and mild හරි මොකක් හරි ගීතයක් ගායනා කරනවා නම් ඒක එතකොට මව් කුසේම ඉන්නකොට ළමයාට අම්මා බොන්ඩ් වෙනවා. ඒක දිගටම වෙන්න ඕන. ඉපදුනා ගමන් යනාදි වශයෙන් පළවෙනි අවුරුදු 3 ළමයා ගොඩක් බොන්ඩ් වෙන්නේ අම්මා එක්ක. එතකොට ළමයාගේ මොළේ බ්‍රිලියන්ට් වෙන්නේ බොන්ඩ් වෙන තරමට. බොන්ඩ් කියන්නේ ලබැඳියාවනේ. මේක තේරුණාද ගන්න. ස්ක්‍රීන් එකෙන් බලන ඒවානේ මොළේ බ්‍රිලියන්ට් වෙන්නේ නැහැ. මොළේ රොබොටික් වෙනවා. මිනිහා බෙන්ටන් වගේ යනවා පොඩි කාලේ. කෑක් ගහනවා, පෙරලෙනවා, එකම ඕනා කියනවා. දැන් මම ටිකක් බෑක් ට්‍රැක් කරන්න වෙයි. දැන් මගේ නීති 5ක් තියෙනවා ගියසරත් මම මේක කියලා දුන්නා. පළවෙනි නීතිය තමයි අවුරුදු 3ට ඉස්සෙල්ලා ඩිජිටල් ස්ක්‍රීන් දෙන්න එපා. දෙවෙනි නීතිය කෑම කන වෙලාවේ ඩිජිටල් ස්ක්‍රීන් දෙන්නම එපා. දුන්නොත් එහෙම අර කෑම කන වෙලාවේ තමයි මොලේ බ්‍රිලියන්ට්ම වෙලාව. කෑම කනකොට තමයි ළමයා අවුරුදු 5 වෙනකන් කෑම කනකොට තමයි එයා ඉගෙන ගත යුතු හොඳ පුරුදු ඉගෙන ගන්න. ඉතින් නරක පුරුද්දක් කෑම කන වෙලාවේ ඉගෙන ගත්තොත් පළතුරු කන්න බෑ, එළවලු කන්න බෑ. එයා ජීවිත කාලයක් පළතුරු කන්න බෑ, එළවලු කන්න බෑ. එහෙම වෙනවා. ඒ නිසා අවුරුදු 5ට ඉස්සෙල්ලා පුරුදු කරන්න හොඳම වෙලාව මොකද්ද? කෑම කන වෙලාව. ඒ නිසා ඒ වෙලාවේ ස්ක්‍රීන් එක දෙන්නම එපා ප්ලීස්. තුන්වෙනි එක හවස 6න් පස්සේ ස්ක්‍රීන් එක බෑ. අපේ මොලේ හවස 6න් පස්සේ ලෑස්ති වෙන්නේ නිින්දට අවශ්‍ය මොලේ කාර්යාවලිය. රාත්‍රී කාලේ මොලේ ෆිසියොලොජිකල් කාර්යාවලියක් තියෙනවා. එතකොට හවස 6න් පස්සේ මෙලටොනින් කියලා එකක් ස්‍රාවය වෙනවා. ඒ අනුව මොලේ හැඩ ගැහෙනවා. ඉතින් හවස 6න් පස්සේ ඩිජිටල් අවම කළ යුතුයි. එතකොට ඔන්ලයින් පාඩම් කරනකොටත් හවස 6න් පස්සේ ඩිජිටල් අවම කළ යුතුයි. ඊළඟට ඔබ පරණ ලැප්ටොප් එකක්, ඒ කියන්නේ LCD තිබෙන ලැප්ටොප් එකක් හෝ ඩෙස්ක්ටොප් එකක් පාවිච්චි කරොත් අර පික්සල් ආක්‍රමණය සහ උත්තේජනය අවම වෙනවා. ස්මාර්ට්ෆෝන් එකේ PPI වැඩි වෙන තරමට iPad tab පාවිච්චි කරන තරමට ඔන්ලයින් පාඩම් කරන විට පික්සල් වලින් මොළයට වෙන උත්තේජනය උපරිම වෙනවා. දැන් මේක තේරෙනවා. ඒ නිසා ඔන්ලයින් පාඩම් කරනවා නම් ළමෙක් අර පරණ ලැප්ටොප් එකක් හා ඩෙස්ක්ටොප් එකක් තමයි වැඩි හොඳ. ස්මාර්ට්ෆෝන් එක ලේසි වුණාට ඒකේ අතුරු ඵල හොඳ නැති අතුරු ඵල ගොඩක් තිබෙනවා. ඉතින් හවස 3න් පස්සේ හවස 6න් පස්සේ ස්ක්‍රීන් එක අවම කරන්න. ඉතින් ගෙදරට 4K 8K ස්ක්‍රීන් ගෙන්න ගන්න එපා. දැන් මේ කොවිඩ් කාලේ ස්ක්‍රීන් එකේම නේද හිටියේ. ඉතින් 4K 8K ස්ක්‍රීන් නම් ගෙදර ගන්න 4K කියන එක තේරෙන්නේ? අර එකේ PPI එක 4000. 8K වැඩි ලංකාවේ නෑ. ඒකේ PPI එක කියන්නේ pixels per inch. අංගලකට අර 40 units තියෙන ප්‍රමාණය අනුව තමයි දෘෂ්ටි විතානය හරහා මොලේ අප්සෙට් වෙන්නේ. ඉතින් ඒ රාත්‍රී 6න් පස්සේ හතරවෙනි එක මිනිත්තු 25කට වඩා ස්ක්‍රීන් එකේ ඉන්න දෙන්න එපා. දැන් ඒගොල්ලෝ පාඩම් කරනකොට
මම ඒ ගැන ලොකු ලිස්ට් එකක් ලියලා තියෙනවා. ඒ ගැන මම ක්ලිප් එකක් එවන්නම්. ඔබ කරුණාකරලා ඔබගේ WhatsApp නම්බර එක දෙන්න. මම මේ කියන්නේ ඔන්ලයින් පාඩම් කරනකොට කොහොම හරි ඒගොල්ලෝ තිරය නොබලන ක්‍රමයක් තියෙන්න ඕන මිනිත්තු 10කට සැරයක්වත් හැපියාගෙන ඉන්නවා වගේ දෙයක්. වෙන වෙන දේවලුත් තිබෙනවා. ඊළඟට පාඩම් අතරේ තිරය ඕෆ් කරලා පොඩි කාලෙකුත් දෙන්න ඕන. දැන් මේ අවවාද මාලාව එන්න අනවශ්‍ය වෙයි. මොකද ඉස්කෝලේ පටන් ගත්තම ඔන්ලයින් এডুকেෂන් එක නවතිනේ නේ. ඔව්. නමුත් ඔබ ඒක දැනගත යුතුයි. අවසාන එක නම් මේ පස්වෙනි කාරණාව ගෙදර LED lights තියෙන තැන්වල ළමයා පාවිච්චි කරලා පාඩම් කරොත් ඒක යාට ප්‍රශ්නයක් වෙනවා. ගෙදර LED lights දාන තරමට නිින්දට බාධා වෙනවා. LED lights දාන තරමට නිින්දට බාධා වෙනවා. ඒ ගැන ඉතින් ප්‍රවේශම් වෙන්න ඕන. මම මේ ටික කිව්වේ අවුරුදු 13 වෙනකොට ඒගොල්ලන්ගේ ට්‍රැක්ස් හොඳට හැදෙන්න ඕන. දෙවැනි එක අවුරුදු 13 හරහා යන විට ළමයි අහුම්කම් දෙන්නේ දෙමාපියන්ට නොව තම වයසේ මිතුරන්ට නිසා. අවුරුදු 13ට පෙර පුතාගේ දුවගේ හොඳම මිතුරා ඔබ විය යුතුය. ඉතින් පළවෙනි අවුරුදු 3ේදී අම්මා එක්ක තමයි යා බොන්ඩ් වෙන්නේ. අවුරුදු 4 5 6 හරහා යනකොට එයාට අවශ්‍යයි මේ තාත්තා එයාට confidence and competence දෙන්න ඕන. එයාට හිතෙනවා වැඩක් කරලා බලමු. අවුරුදු 3 5 වෙන ළමයාට හිතෙනවා වැඩක් කරලා බලමු. එයා වැඩි අම්මා උස්සගෙන යන්න කැමති නෑ. දාන්න මම බිම දාන්න මම කරලා බලන්න වයසක් එනවා. අවුරුදු 3 5 වෙනකොට එතකොට හැමදාම තාත්තා ඇත්තට වැඩක් ප්ලෑන් කරන්න ඕන. එයායි තාත්තයි එකට කළ හැකි. මේකට අපි ඡන්දයක් පොඩ්ඩක් දාමුද? දැන් මේ කාලේ අර අම්මයි තාත්තයි දෙන්නම ගෙදර දිගු කාලයක් ඉන්නකොට ගෙදර පාලනය කළේ කවුද? ඒ වගේ ප්‍රශ්න ඇති වුණාද දන්නේ නැහැ. දැන් ලෝකේ මතයක් පැතිරී ගියා කාන්තාවෝ අගමැති වූ රටවල් වල කොවිඩ් ඉක්මනින් පලා දිව්වා කියලා. ඒක අහලා තියෙනවද? නිව්සීලන්ත, ජර්මනි වෙන කොහෙද? සමාවෙන්න. Not England. England was Finland. Yes, correct. ඉතින් මේ කාලේ මේ කොහොමද දන්නේ ගෙදර පාලනය සිද්ධ වුණේ කොහොම වුණත් ලංකාවෙන් නම් කොවිඩ් පලා ගියා. මොකද දන්නේ අපේ ජනාධිපතිතුමා ජනාධිපති කෙනෙක් මම හිතන්නේ ගෙදර ඉන්න කාන්තාවන්ට බය වෙන්න ඇති කියලා මට හිතෙන්නේ නේද. ඉතින් මේ දෙවැනි එක ඔබගේ දරුවගේ හොඳම මිතුරා විය යුතුයි. අවුරුදු 13ට ඉස්සෙල්ලා ඒක තාත්තා තමයි කොන්ෆිඩන්ස් දෙන්නේ, කොම්පිටන්ස් දෙන්නේ. තාත්තා ඉතින් හැමදාම ගෙදර ආවම එයාත් එක්ක මොනවා හරි කරන්න ඕන. next stretch, next step. ඊළඟ පියවර, ඊළඟ පිම්ම. මේ ඉස්සෙල්ලා තාත්තා කරලා නැති එක. මේ ඉස්සෙල්ලා කියන්නේ එයාත් එක්ක පැලයක් ඉඳනවා, මාළු ටැංකියක් සුද්ධ කරනවා, බයිසිකලේ යනවා, මුඩු වෙරළට යනවා. එයාට thrill එකක් දැනෙන එකක්. එතකොට ළමයාගේ thrill conductor, thrill manager කවුද? ත්‍රාසයේ කල්පනාකරු තාත්තා. එතකොට එයාට අවුරුදු 13 හරහා යනකොට මිත්‍රයෝ කියනවානේ මචං මේ dance කියලා එකක් තියෙනවා, ecstasy කියලා එකක් තියෙනවා, ගහලා බලමු, රැ වෙනකන් නැගිටලා ඉන්න පුළුවන්, පාඩම් කරන්න පුළුවන්, රැ වෙනකන් නැගිටලා ඉන්න පුළුවන්. ඔව් පාඩම් කරන්න පුළුවන් නෑ. ඒ වලට ළමයා යන්නේ නෑ. ඒ ළමයාගේ හැඟීමක් තියෙනවා මට අලුත් දෙයක් ඉගෙනන්නේ කවුද? තාත්තා. එතකොට යාළුවෝ මොනවාරි අලුත් දෙයක් යෝජනා කරාම එයාගේ ඇතුලේ සිස්ටම් එකක් තියෙනවා මම තාත්තගෙන් ගිහින් මේක අහන්න ඕන කියලා. got it? ඒ නිසා අවුරුදු 13 දී කෑ ගහලා හරියන්නේ නැහැ. කෑ ගහන තරමට අවුරුදු 13න් පස්සේ එයා අපෙන් වෙන් වෙනවා. ඒකයි වැඩේ. එයා වෙන් වෙලා ඊළඟට එයාගේ දේවල් එයා කතා කරගන්නේ සම වයසේ අය එක්ක. ඕකේ? ඒක හොඳ නැති දෙයක් නෙමෙයිද? අවුරුදු 13ට ඉස්සෙල්ලා ඔබ එයාගේ විශ්වාසමාන්ත මිතුරා විය යුතුයි. දැන් මේ වගේ ප්‍රශ්න තියෙනවා නම් මම ආයෙත් දැන් ළමයිව තාත්තලාව බලන්න පටන් ගත්තා. Friday evening
අපි තියෙන නම්බරයට කෝල් එකක් දීලා අපොයින්ට්මන්ට් එකක් ගන්න අවශ්‍යයි. අපි ඒකට charge කරන්නේ නැහැ. තුන්වෙනි කාරණාව. දැන් පොඩ්ඩක් ප්‍රශ්න තියෙනවා නම් ලියා ගන්න. දැන් ටොපික් එක හරහා යනකොට මතක් වෙන්නේ මගේ අදහස මිනිත්තු 45ක් විතර කතා කරලා මිනිත්තු 15ක් විතර ප්‍රශ්න වලට උත්තර දෙමු කියලා. ඉතින් දැන් තුන්වෙනි කාරණාව. අවුරුදු 13 හරහා යන විට හෝමෝන වෙනස් වෙන නිසා අන්ත්‍රා සහිත ලිංගික අත්දැකීම් වලට ඔවුහු පෙළඹෙති. ඒ ගැන අවධානය යොමු කරන්න. දැන් ගෙදරදී අයියයි නංගි එකට එක දිගේ ඉන්න දාලා තියන්න බෑ. ඒගොල්ලන්ට iPad තනියම බලන්න දෙන්න බෑ. ඔබගේ දරුවගේ ඩිජිටල් ජීවිතය ගැන ඔබ සම්පූර්ණයෙන්ම යොමු වී සිටිය යුතුයි. අහිංසකකම ඉක්මනින් නැති වෙනවා වර්තමාන ලෝකයේ. ඒ නිසා ගෙදරදී වුණත් අයියයි නංගි ගැන ඇහැතියන් ඉන්න ඕන. ඔබට ක්‍රමයක් තිබෙන්න ඕන. ඔබ නැති අතර ඒගොල්ලන්ව සුපර්වයිස් කරන්නේ කවුද කියලා නේද? ඉතින් අවුරුදු 13 හරහා යනකොට ඒව ගැන කියලා තියෙන්න ඕන. ඒක ඉතින් වෙනම සබ්ජෙක්ට් එකක්. But I am making the point that passing 13 years හැම ගුරුවරයෙක් ඔබ දෙමව්පියෝ හැටියටත් පන්ති හසුරුවන ගුරුවරයෝ හැටියටත් ඒ හෝමෝන්ස් වලට මුහුණ දෙන කාලේ තමයි අන්තරාව ඉතාම වැඩි. ඊට පස්සේ අවුරුදු 15 වෙනකොට එහෙම ටිකක් සෙටල් වෙලා ඒගොල්ලෝ දැනගන්නවා මෙහෙමයි කොහොමද ආශා තෘෂ්ණා අවයව වෙනස් වෙන්නේ කොහොමද කියලා ඒගොල්ලෝ ටිකක් සමතුලිතතාවයකට එනවා. අවුරුදු 13 ඒදාන උද්‍යානයේ සර්පය යන වයස වගේ බලා ගන්නවා. ඒක පොඩි ඇලිගරි එකක් මම කිව්වේ. ඒගොල්ලන්ට තමාගේ ශාරීරික දේවල් ගැනම අමුතු ලෙස හිතෙන්න පටන් ගන්නවා. අමුතු ලෙස කරන්න ඒගොල්ලෝ යෙදෙනවා. ඒ නිසා මේක හරිම ශ්‍රව්‍ය දෘශ්‍ය ලෝකෙකනේ අපි ඉන්නේ නේද? ස්මාර්ට්ෆෝන් එකකට ඇක්සස් දෙන්න එපා ප්ලීස්. මගේ යෝජනාව A level ඉවර වෙනකන් ස්මාර්ට්ෆෝන් එකක් අරන් දෙන්න එපා. ඔගොල්ලෝ කියන්නේ ડોක්ටර් නම් ජුරාසික් පාක් එකකින් ආපු ඩයිනෝසාර් කෙනෙක් වගේ. හරිම මෝඩ නේද? ගතානුගතික අදහස් කියලා. එහෙම දුන්නොත් ඔබ O level ඉවරනම ස්මාර්ට්ෆෝන් එකක් දුන්නොත් ඒගේ අධ්‍යාපනය එතනින් ඉවරයි. ඒගොල්ලෝ ડોක්ටර්ස්ලා වෙන්න, ඉන්ජිනියර්ස්ලා වෙන්න, ලෝයර්ස්ලා වෙන්න, කවුන්ටන්ට්ස්ලා වෙන්න හිතන්නේ නැහැ. ඒගොල්ලෝ හිතන්නේ මයිකල් ජැක්සන් වෙන්න. මට වැඩි පුරුදු නෑ නමුත් දන්නවනේ අර ජෙට් සෙට් එකේ ඒගොල්ලෝ හිතන්නේ ඒගොල්ලෝ එන්ටර්ටේනර්ස්ලා වෙන්න තමයි හදන්නේ. O level වලින් පස්සේ ස්මාර්ට්ෆෝන් එකක් O level පාස් වුණා කියලා දෙන්න එපා. දීලා තියනවා නම් මොනවා හරි කරලා ආපහු ගන්න. මම මේ ගොඩක් අත්දැකීම් ඇතුලේ කියන්නේ මම ළඟට ළමයි ඇවිල්ලා තිනවා දෙමව්පියෙක්ට O level 9As A level 3F මම හැම මොකද උනේ? ඉතින් කොල්ලා කියනවා must be the smartphone. Then I said, what did your parents say? The parents ලා දෙන්න මන් ළඟ. Actually wife is a teacher. Parents ලා දෙන්න මන් ළඟ. එයා කියනවා who cares? They scolded me. Who cares? මේ අම්මයි imagine කරන්න 9 years ගත්ත ළමයි A level එකේ 3F ගන්න පුළුවන්ද? මිනිහා අරගෙන සම්පූර්ණයෙන්ම ස්මාර්ට්ෆෝන් එක නිසා. ඉතින් මේ මගේ පැෂනේට් ප්ලී එක මේක වළක්වන්න පුළුවන් බැරි නෑ. අපි හිතෙන් හිතා ගන්නවා ළමයිගේ අනාගතය හැදෙන්නේ A level වලින් පස්සේ. O level results අනුව ජජ් කරන්න බෑ A level කොහොම වෙයිද කියලා. ඉතින් ප්ලීස් මේ ගැන අවධානය යොමු කරන්න. 4 අවුරුදු 13කට පෙර කිසිසේත් ස්මාර්ට්ෆෝන් නොදැන්න කෙසේ හෝ ස්මාර්ට්ෆෝන් දීම ආපෝසෝ උසස් කළ අවසන් වනතෙක් පසු කරන්න. 5 අවුරුදු 13 ළමයා හැමෝටම මේ කොලේ තියෙන මේක අපි නිකන් ඉස්කෝලේ ගියා වගේ කියවගෙන යමු ප්‍රොජෙක්ෂන් එක තියෙනවා but this projection එක තියෙන්නේ මම හරි ඉන්ටෙලිජන්ට් කියලා පේන්නේ. මේක ලස්සනයි. ඒ වුණාට ඔබට මතක හිතෙන්නේ black and white එකෙන් බලන එක. Got it? PowerPoint you will remember for the moment.
illustration is nice. But you will remember, ඔබට මතක තියෙන්නේ black and white print එකෙන් කියවන එක තමයි මතක තිබෙන්නේ. online පාඩම් වල ප්‍රශ්නේ එකයි. ඒක මතක හිටින්නේ නැහැ, but then we have no other option. අර notes දෙන ක්‍රමය තිබුණා නම් වැඩි හොඳයි. online ඒවල මතක ගොඩක් අඩුයි. විශේෂයෙන්ම බාල වයසේදී. කෙසේ හෝ දැන් අපි මේ පොලේ බලගෙන කරමු. මොකද්ද අපි කිව්වේ? don't give smart. පහ. අවුරුදු 13 ළමයා කුඩා කල සිට චර්යා හා ආත්මික ශික්ෂණය දිනපතා මවගෙන් ලැබිය යුතුය. එතකොට අවුරුදු 3 වෙනකම් මදර්ගේ බොන්ඩින්, අවුරුදු 4 5 6දී එයා විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා තාත්තා එයාට ලෝකයට මුහුණ දෙන්න උපකාර කරයි. එතකොට අම්මා අඩුවෙන් හැදුණු ළමයා මාතෘ විරසකයේ maternal fracture එකකින් හැදුණු ළමයා එයාගේ අභ්‍යන්තර සහතිකයක් නැහැ එයාට අනිත් අයට ලං වෙන්න. එයා ඇතුලේ හිරකාරයෙක් වගේ ඉන්නේ. විවාහ වෙන්න ගියත් ඒක ප්‍රශ්නයක් වෙනවා. කාවවත් විශ්වාස කරන්න බෑ. තව කෙනෙක් එක්ක ලැබෙන්නේ සමීප වීමේ ගතිය බොන්ඩින් එක ළමයට එන්න කාගෙන්ද? අම්මගේ. තාත්තා තමයි යාට දෙන්නේ අර එළියට බහලා වැඩ කිරීමේ competence and confidence. නිපුණතාවයන් පොඩි පොඩි වැඩ යාට කරන්න පුළුවන් වෙන ඒවා තාත්තා තමයි කියලා දෙන්නේ. එතකොට පොත් එක තැනක තියන්න, ඇඳුම් එක තැනක තියන්න, මේ සෙල්ලම් කරන්න ගත්ත දේවල් එක තැනක තියන්න. මේ ප්ලෑනින් ඒවා පොඩි කාලේ ඉඳලම කියලා දෙන්න ඕන. දැන් තේරුණායි? දැන් පොඩි එකා පිජාම එක එකම තැන අහුවෙච්ච හැම තැනම දැම්මොත් අවුරුදු 5ට ඉස්සෙල්ලා අවුරුදු 45 එක්කෙනත් සරමින් මුලා හුක් කරලා ඔහේ දාලා යනවා. අවුරුදු 5 වෙනකොට අපේ life long habits අපි ඉගෙනගෙන තියෙන්නේ. දත් මන්දිනේවා ඒවා අපි ඉගෙන ගන්න අවුරුදු 5ට ඉස්සෙල්ලා. So attend on these things. මේක පෞද්ගලිකව දෙමව්පිය හැටියට මම කියන දෙයක්. මොකද අවුරුදු 13න් පස්සේ ගොඩක් විපර්යාස එන නිසා. 6. සීමාව තුල දෛනිකව සුරක්ෂිත කරන්නේ අම්මාය. සීමාව රකින්නේ අවශ්‍ය විට සීමාව පුළුල් කරන්නේ තාත්තාය. ඉතින් boundaries කියලා දෙන්න ඕන. ඒ තාත්තා ගෙදර එනකන් අම්මා boundary එක රකින්නවා. ඉතින් තාත්තා කියලා දෙනවා පුතා දැන් මේ කාලේ වෙනකොට මෙච්චරයි පුළුවන්. ඊළඟට ගෙදරට එන වෙලාව යනාදි දේවල් ටික boundary එක ළමයාගේ ලොකු කරනවා. සීමාව උල්ලංඝනය කළ විට මුදා ගැනීමට ප්‍රතිශෝධනයක් ක්‍රියාකළ යුත්තේ තාත්තාය. දැන් ළමයා මොන හරි කිව්ව දේ නොකරම ඒ මිස්ටේක් මැනේජ්මන්ට් එකේ වගකීම තාත්තා බාරගත යුතුයි. ඒක අම්මට පවරලා කර ඇරියොත් ළමයාට අවශ්‍ය authority එක ඇහෙන්නේ නැහැ. honor එක ළමයාට දැනෙන්නේ නැහැ. God builds the world with honor and love. දෙවිපියා මේ ලෝකෙ මැනේජ් කරන්නේ ගෞරවය හා ප්‍රේමය එකට එකහව කරලා. එතකොට love ගොඩක් ළමයා ඉගෙන ගන්න අම්මගෙන්, honor ගොඩක් ළමයා ඉගෙන ගන්න තාත්තගෙන්. honor ඉගෙන ගන්න විශේෂයෙන්ම යාට වැරදුනාම ඒක හදලා දුන්නේ කොහොමද කියලා. ඒකට ළමයා ගොඩක් ගරු කරනවා. ඉතින් ළමයි කොයි වයසේ වුණත් අවුරුදු 5 වුණත් 10 වුණත් 15 වුණත් 20 වුණත් 25 වුණත් ඔබ ඕම දිනාගන්නේ ඉන් එහාට වර්ධනය කරන්නේ බිල්ඩ් අප් කරන්නේ ඔවුන්ට වැරදුනා. තේරුණේ නැහැ. or let me say differently. වැරදුණු අවස්ථාව පහර ගහන්න අවස්ථාවක් නෙමෙයි. මගේ මූණේ දැලි ගෑව කියන අවස්ථාවක් නෙමෙයි. මගේ ප්‍රතිරූපේ වැරදුනා කියන අවස්ථාවක් නෙමෙයි. ළමයාට වැරදුනාම ඒක තාත්තා කොහොමද පාවිච්චි කරන්නේ? තාත්තා ඒක පාවිච්චි කරන්නේ ජේසුතුමා පාවිච්චි කරන විදිහට. ඒ වරද ඊළඟට නොවෙන්න, වරදින් තුවාලේ සුව වෙන්න, වැරදි වෙච්ච තැනම ශක්තිය ඊට වඩා වැඩි කරන්න. ඔය තුන තේරෙන්නේ? මේක විභාගයක් අසමත් වීම වෙන්න පුළුවන්. ගණන් වලට කැමති නැතිවීම වෙන්න පුළුවන්. ඥාන ළමෙක් එක්ක කරදරයක පැටලීම වෙන්න පුළුවන්.
දුන්න මුදල යුතු දෙයට නොකර වෙන දෙයකට යෙදීම වෙන්න පුළුවන්. කියපු තැනට යන්නේ නැතුව බොරු ගමනක් ගියා වෙන්න පුළුවන්. ඔක්කොම මිස්ටේක්ස් නේ. ඒ මිස්ටේක් එක මැනේජ් කරන්නේ කවුද? තාත්තා. මේ පොඩ්ඩ මේකට ඡන්දයක් ගන්න. ඒක අම්මට මාර දීලා හරියන්නේ නැහැ. අම්මා ප්‍රේමය උගන්වනවා, තාත්තා ගෞරවය උගන්වනවා. මම මේක රිපීට් කරනවා. ළමයා ගෞරවය ඉගෙන ගන්න මෙහෙමයි. මට බැරි වුණා අපේ තාත්තා එක හදලා දුන්නා. දැන් රේස් එක දිහුවම ෆස්ට් ආවම තාත්තා කප් එක ගහන දවසේ තාත්තා ඉන්නවනේ. ප්‍රයිස් ගිවිං එකේ මේ තියාගේ ගන්න දවසේ තාත්තා ඉන්නවා. හැබැයි තාත්තා එදා අපුඩි ගහන එක පොඩි පගාවක්. මොකද ළමයාගේ දක්ෂකමට නේ ඔබ අපුඩි ගැහුවේ. ඒ විතරක් නෙමෙයි ළමයාගේ ආලෝකයෙන් ඔබත් බැබළුණානේ. චරිතය හැදෙන්නේ එතනදී නෙවෙයි. චරිතය හැදෙන්නේ ළමයාට බැරි වුණ දවසේ the son remembers my dad was there when I was no good. මගේ තාත්තා මට වැරදුනාම බැරි වුණාම මාත් එක්ක ඉඳලා මගේ ලැජ්ජාව වහලා මාව ගොඩ නැගුවා. එතකොට ඒ ළමයාගේ චරිතය හැදිච්ච ළමෙක් වෙනවා. ගද්දිස් මේක තමයි ඉතින් ජේසුතුමාගේ ක්‍රොස් එකේ ප්‍රින්සිපල් එක. අපිට වැරදිච්ච ඔක්කොම එයා බාරගත්තා. එයාගේ ජීවිතේ හරියට ඔක්කොම අපිට ක්‍රෙඩිට් කරා. ඒකනේ ක්‍රොස් එකේ ප්‍රින්සිපල් එක නේද? එදාට තමයි තාත්තා ළමයාගේ ජීවිතේ වැදගත්ම උපකාරකයා, රිඩීමර්, ෆ්‍රෙන්ඩ්, ෂෙපර්ඩ්, ගයිඩ් ඔය ඔක්කොම වෙන්නේ ළමයට ගන්නවා. So use those opportunities with great economy. ඉතින් ළමයට වැරදුන එක දැන් අම්මා තාත්තා ආපු ගමන් පැනලා එක කියන්න හොඳ නෑ. තාත්තට තේ කෝප්පයක් දීලා ස්මාර්ට් ෆෝන් එක පැත්තකින් දාලා බඩ පිරෙන්න හොඳ දෙයක් දීලා පුරුෂයාගේ හදවතට මාර්ගය තියෙන්නේ ආමාශය තුලින් කියලා අහලා තියෙනවනේ. ඒ ටික කරලා ඊට පස්සේ හිමින් වෙහෙස නිවුණට පස්සේ කියනවා මෙහෙම දෙයක් අපේ පුතා කරලා. එතකොට තාත්තේක අම්මා එක්ක කතා කරලා ඩිස්කස් කරලා නිින්දට යන්න ඉස්සෙල්ලා එයාත් එක්ක පුටුවේ ඉඳගෙන මිත්‍රයා වගේ මේක කතා කරන්න ඕනේ. Okay. That's about සීමාව උල්ලංඝනය කළ කල doing mistake management. වරද ප්‍රතිශෝධනය කිරීම. 7. ගෙදරින් නොලැබෙන විලාසිතා ලබා ගැනීම සඳහා ගැහැණු ළමුන් අනිසි ප්‍රේම සම්බන්ධතාවලට යොමු වන බව මතක තබා ගන්න. How can you do this as a teacher? Do the in Maristella boys only. Yeah, boys only. එනම් මේක දෙමාපියෙක් හැටියට තමයි මේකට මුහුණ දෙන්නේ. ගෑනු ළමයි දැන් හරියට ප්‍රශ්නයක් තියෙනවා දෙමාපිය දෙන්නේ නැති ඒවා බොයිෆ්‍රෙන්ඩ්ගෙන් ලබා ගන්න ගිහිල්ලා අනේකාකාර කරදර වලට වැටෙනවා. මීගොමු එක ඉතා අධිකයි. when a city has tourism then a tourism නෑ. නමුත් නගරයක tourism තිබෙනකොට ඉබේම අනිත් කටයුතුත් වැඩි වෙනවා කියලා ඔබ දන්නවා නේද? ඉතින් තරුණ ළමයි ඩ්‍රග්ස් වලට යෑමේ ප්‍රවණතාවය නිගම් වල වැඩි කොළඹට වඩා ටූරිස්ට් ඉන්ඩස්ට්‍රි එකට අදාළ දේවල් නිසා. මොනෝනත් ඔබ මව්පියෙක් හැටියටත් මේක මතක තියාගන්න. 8. පාසල් තුල හා පාසල් ළඟද මත්ද්‍රව්‍ය අලෙවි කරනු ලැබේ. ඒක අර ඩිජිටල් උත්තේජනය ළමයාව මත්ද්‍රව්‍ය වලට තල්ලු කරයි. ඒ නිසා ඔබගේ පුතා හරි දුව හරි ළඟකදී මුසලකිලිමත් වෙලා තිබෙනවා නම් වෙනදට වඩා කේන්ති යනවා නම් ඒ ගැන චෙක් එකක් තිබෙන්න ඕන. දැන් හැම ඉස්කෝලේකම අවුරුදු නෙමෙයි 8 වෙනි ශ්‍රේණියෙන් පස්සේ ඒ ශ්‍රේණියේ පිරිමි ළමෙක් ඉන්නවා. එයාගේ තාත්තා ඩ්‍රග්ස් පෙඩල් කරනවා ළමයා තුල. හැම ඉස්කෝලේකම අවුරුදු නෙමෙයි 8 වෙනි ශ්‍රේණියෙන් පස්සේ කවුරු හරි ළමෙක් තුලින් තාත්තා ඩ්‍රග්ස් පෙඩල් කරනවා. So in your school also just check and see. Make a national statistics. Make a මොරටුවෙත් වෙනවා.
මීගම මොරටුවට වඩා වෙනස්ද මම හිතන්නේ නේද? මගේ උපන් ගම මොරටුව. මීගම මොරටුවට වඩා වෙනස්ද? මම හිතන්නේ මේක ප්‍රින්සන් වෙල්ස් කොලෙජ් කියලා. ප්‍රින්සන් වෙල්ස් කොලෙජ් එකට හදිස්සිය ගියා STF එකට. ළමයි ඔක්කොගෙම බෑග් බැලුවා. ඉතින් මේවා වෙනවා ලොකු ඉස්කෝලේ හොඳ නමක් ඇති ඉස්කෝලේ. So you have to මේ ගැන ප්‍රේසම් වෙන අවශ්‍යයි. මොකද්ද ප්‍රශ්නේ? ළමයි ඩිජිටල් උත්තේජනයෙන් පස්සේ යන්නේ රසායනික උත්තේජකයන් වලට. ඒකයි ප්‍රශ්නේ. මේකේ මට තව අවශ්‍ය දේවල් තිබෙනවා. අවුරුදු 14 ඉඳලා අවුරුදු 17ට කරිකියුලම් එක සෙට් කරගන්නේ කොහොමද? ළමයි A level වලදී දන්නවා, A level කරනකොට දන්නවා අපි යුනිවර්සිටි යනවාද, මොන වගේ වෘත්තියකටද අපි ලෑස්ති වෙන්නේ. So my next 45 minutes will be about 14 to 17. අවුරුදු 14 සිට 17ට කොහොමද ළමයින්ගේ කරිකියුලම් එක ගැන යෙදෙන්නේ, ඒකාන්තයෙන්ම යුනිවර්සිටි යන අය යුනිවර්සිටි යන සහ මොන වගේ ක්ෂේත්‍රයකටද යන්නේ. යුනිවර්සිටි යන්න බැරි අය NVQ වලට යන්නම ඕන. ඒක ටීචර්ගේ වගකීම වෙනවා O level කාලේ ඉඳලා. I'll repeat it. යුනිවර්සිටි යන්නේ නැති ළමයින් ගැන ටීචර්ස්ලට දැන් වගකීමක් තිබෙනවා. ඒගොල්ලෝ NVQ යන්නම ඕන. වෙන වෙන ආයතන වලට ගිහිල්ලා වැඩක් නැහැ. ලක්ෂයක් ගෙවනවා, 2 ලක්ෂයක් ගෙවනවා, ප්‍රයිවට් කෝසස් කරනවා, ඒවා එම්ප්ලොයබල් නැහැ. ඊළඟට දැන් පිටරට යන හීනයත් බොඳ වෙලානේ තියෙන්නේ කොවිඩ් ඇන්ටි නිසා. නැත්නම් අපේ ළමයි මොකෝ කියන්නේ, මේ හරියන ඒවා නෑ, තාත්තා අපිට මොනාෂ්ල හදලා දෙන්න, ගියක් විගුණන්න, උගසක දෙන්න, මට මිලියන් එකක් ගෙවන්න, එතකොට මට ස්ටුඩන්ට් වීසා හම්බ වෙනවා, අවුරුදු 5කින් මට PR හම්බ වෙනවා, එතකොට මම මේ මිලියන් එක ගෙවන්නම්. ඒ කතන්දරේ මේකම තියනවද නැද්ද? big problem. දැන් පිටරට යන්න ලෑස්ති වෙන්න බෑනේ, අපි දන්නේ නැහැ. මොන වුණත් ඕස්ට්‍රේලියා කියලා තියෙන්නේ ඒගොල්ලන්ගේ මේ ජොබ්ස් අඩුයි, අපේ ජොබ් අපේ සෙනඟට දෙන්න ඕන කියලා. ඉතින් එහි ගොඩක් ස්ටුඩන්ට්ස් ඉන්නවා don't know what to do. මෙහෙන් ගිහිල්ලා PR මේ ස්ටුඩන්ට් වීසා එකට සාමාන්‍යයෙන් ඒ කියන්නේ ස්ටුඩන්ට් වීසා දෙන්නේ එහෙ මනි ඩෙපොසිට් කරාමනේ පළවෙනි අවුරුද්දට ගෙවුවා. දැන් මොනාෂ් වගේ යුනිවර්සිටි එකක නම් පළවෙනි අවුරුද්දට ගෙවන්න වෙනවා 1.5 මිලියන් විතර. ඉතින් දෙමව්පිය කොහොම හරි ගෙවලා අරිනවා. ඉතින් මේ ළමයාට මොනාෂ් යුනිවර්සිටි එකේ කරිකියුලම් එක කරා කිද නැද්ද? බැරි වෙන්න පුළුවන්. මොනාෂ් යුනිවර්සිටි එකේ කරිකියුලම් එක කරන්න නම් මෙහි අඩු ගානේ B3ක් විතර තියෙනවා. get the point. ඉතින් මේක හරිම දෙමව්පිය කරගන්න මොඩ වැඩක්. ඉතින් මට මෙල්බන් වල හම්බෙලා තියෙනවා අපේ ළමයි ගොඩක්. ඒගොල්ලෝ දැන් මොඩියුල්ස් පළවෙනි අවුරුද්දේම මොඩියුල්ස් 6ක් 7ක් තියෙනවානේ. මොඩියුල්ස් දෙකක් පාස් වෙලා අනිත් 5 පාස් වෙන්න බැරුව අවුරුදු 4ක් ගිහිල්ලා. ඉතින් ඒගොල්ලෝ එහෙ රැකියාව කරනවා. රැකියාව දෙකක් කරනවා. නිදාගන්නේ කාර් වල. මොනාරි හම්බ කරන්න එපා. ඉතින් එහෙම කරලා විභාග පාස් වෙන්න බෑනේ. ඉතින් දැන් අද මේ ටීචර්ස්ලා විද්වත් තීරණයක් ගන්න අපේ ළමයින්ට මේක ඔප්ෂන් එකක්, විකල්පයක් නෙවෙයි. agree? මේක විකල්පයක් නෙමෙයි. ඒකෝට අපි ගුවන් වන ළමයින්ට O level වලදීම අපි කියනවා පුතා දැන් ඔයාට A level වලින් යුනිවර්සිටි යන්න පුළුවන්ද? එහෙම නැත්නම් ඔයාට A level වෙනකන් තරමක පාඩමක් කරොත් NVQ level 3 එකෙන් තමයි A level කරලා ගියොත් NVQ level 3 එකේ හොඳ ඒවා තිබෙනවා. O level වලින් ගියොත් NVQ එකේ level 1 වලින් ඉඳන් පටන් ගන්න ඕනේ. ඒකෙත් හොඳ ඒවා තිබෙනවා. අපි ඊළඟ මිනිත්තු 45 ඒ විෂයට යමු වෙමු. දැන් ප්‍රශ්න අහන වෙලාව. මම ඉස්සෙල්ලා මේ කොලේ දෙන්නම්. මේක ලියන ගමන්ම ප්‍රශ්න ටිකකුත් අහමු. If you speak without your mask. මේක කාරණා ස්ත්‍රී පුරුෂ කියන්නේ දුවල පුතාල දෙපළකට සාමාන්‍යයට good question. ඉතින් දැන් අපිට පේන්න තියෙන්නේ ඔය ඩිජිටල් ස්ක්‍රීන් එක නිසා ඒ ප්‍රශ්නේ ඇහුවේ දුවලට පුතාලට එකලෙස බලපානවද කියපු දේවල්, ස්ක්‍රීන් එක යන දේවල්. අපේ රිසර්ච් එකේ පේන්න තියෙන්නේ ඩෝපමින් උත්තේජනය වෙනවා ඩිජිටල් ස්ක්‍රීන් එක නිසා.
ටෙස්ටොස්ටෙරෝන් එක උත්තේජනය වෙනවා වැඩි. ඒක නිසා පිරිමි ළමයි ඩිජිටල් ස්ක්‍රීන් එකට බැහැ වෙලා ඒ අනුව ප්‍රචණ්ඩ වෙනවා වැඩි. ගෑනු ළමයි ඩිජිටල් ස්ක්‍රීන් එකට බැහැ වෙනකොට ඒගොල්ලන්ට එනවා chronic fatigue syndrome කියලා එකක්. පිරිමි ළමයි උත්තේජවත් වෙලා බනිනවා, violent වෙන්න හදනවා, drugs වලට යන්න හදනවා, හොඳ නැති ළමයි ආශ්‍රය කරනවා, thrill, ත්‍රාසය, අන්තරාසහිත experiments කරනවා, තාත්තට විරුද්ධ වෙන්නම ඕන, ගෙදරට හරහට ඉන්නවා, පාඩම් අඩපණ වෙනවා, ඒගොල්ලෝ වෙන මේවා කරන්න යනවා. පිරිමි ළමයින්ගේ ප්‍රතික්‍රියාව ඒ වගේ. ගෑනු ළමයි ඩිජිටල් වලට ගොඩක් අබ්බැහි වෙනකොට ඒගොල්ලන්ට ඒක chronic fatigue syndrome කියන්නේ ඒගොල්ලන්ට කම්මැලි, පන්තිට ඇවිල්ලා නිදා ගන්නවා. ඒගොල්ලෝ මේ උද්දීපනය වෙන්නේ ස්ක්‍රීන් එක එක්ක විතරයි. FB කරන්නයි, Instagram කරන්නයි, මූණේ හැඩේ වෙනස් කරන්නයි ඒගොල්ලෝ යන්නේ ඒ පැත්තට. තේරුණාද දැන් කිව්වේ? So when a girl ඉතින් ඔබේ දුව නිකන් සමාජයේ ඔබගේ ආශ්‍රයෙන් ඈත් වෙනවා නම් කුසීත භාවයක් වෙන්න තිබෙනවා නම් ඒ කියන්නේ එයාගේ ඩිජිටල් හුඟක් වැඩි ඩිජිටල් කරනවා වැඩි. පිරිමි ළමයි කියන්නේ ප්‍රචණ්ඩ වෙන්න, උත්තේජවත් වෙන්න, අලුත් යාළුවෝ සෙට් එකක් හොයාගෙන ඒ වගේ දේවල් වලට ඒක ඇද්ද ඒ ප්‍රමාණය? මවගේ බැඳීම සහ පියාගේ ගෞරවය තමයි දරුවට දැනෙන්නේ. ඒක සම්බන්ධයෙන් ඒක ස්ත්‍රී පුරුෂ වේදයට සාධාරණයි. ඒ කියන්නේ දුරේම තාත්තාගේ ගෞරවය තමයි ගෞරවයෙන් දැනෙන්නේ. ඒක මාරු වෙලා යනවා. දැන් අදහස මෙහිමයි. පළවෙනි අවුරුද්දේ ඉඳලාම තාත්තත් ළඟින් ඉන්නවනම් තාත්තගේ කටහඬ ගර්භාෂයේදී ඇහෙන්නත් ඕන. දැන් මෙහෙම එකක් තිබෙනවා ළමයා භාෂාව ඉගෙන ගන්නකොට තාත්තගේ කටහඬෙන් ඉගෙන ගන්නදී එයාට දීර්ඝ කාලීනව මතක තිබෙනවා ඩිසිෂන්ස් වලට. අම්මගේ කටහඬෙන් ඉගෙන ගන්නදී එයා සම්බන්ධතාවවලදී එයාට ධෛර්යයක් එනවා. තාත්තගේ කටහඬ වැඩි ඇහුනේ නැති ළමයා ඉගෙන ගන්නකොට කමාන්ඩ්ස් ඇහිලා නෑ වගේ යාට. ඒකට කමාන්ඩ්ස් ඇහෙන්නේ තාත්තගේ කටහඬ. සමහර විට මේක තාත්ත වෙන්න පුළුවන් කමාන්ඩ්ස් දෙන්නේ නේද? පියාගේ ආඥාව. හිතෝපදේශ පොතේ තියෙනවානේ පියාගේ ආඥාව, අම්මාගේ අනුශාසනය. දෙක වෙනස්. The father's commanding and the mother's counsel kind of thing. අම්මා කියන එක යාට හිමින් ඇහෙන්නේ ළමයට අවශ්‍යයි. තාත්තා කියන එක yes no ඉගෙන ගන්න තාත්තගේ. ගත්තපන්. ඒක ගෑනු ළමයට පිරිමි ළමයටත් එහෙමයි. ගෑනු ළමයට පිරිමි ළමයටත් එකලෙස තමයි මාතෘ ආభాෂය, පිතෘ ආభాෂය එන්නේ. ඒ කියන්නේ මම කියන්නේ මේ අවුරුදු 3ට ඉස්සෙල්ලා අම්මා විතරක් ඇති කියලා නෙමෙයි. තාත්තා ඇහෙන්න ඕන. හැබැයි අවුරුදු 3න් පස්සේ තාත්තා විශේෂයෙන් ප්ලෑන් කරලා විශේෂයෙන් ළමයිගේ ජීවිතයට ඇතුල් වෙන්න ඕන. කොම්පිටන්ස් එකෙන් ඉගෙන ගන්න. එතකොට ගෑනු ළමයාට මේ පිරිමි ළමයි ගැන what shall I say the girl feels secure, confident and competent to handle boys when dad has been close to her. දැන් ගෑනු ළමයාට පිටින් යන පිරිමි ළමයි මුණ දෙන්න එයාට ශක්තිය එන්නේ තාත්තා එයාට කිට්ටුවෙන් හිටියාම. got it? ගෑනු ළමයාට තාත්තා කිට්ටුවෙන් හිටියේ නැත්නම් පළවෙනි කොල්ලගේ චාටුවටම එයා අහු වෙන්න පුළුවන්. නැත්නම් කොල්ලට බය වෙන්න පුළුවන්. බය වෙලා එකඟ වෙන්න පුළුවන්. got it? ඉතින් ඒ විදිහටත් බලපානවා how a girl responds to her father's command. ගෑනු ළමෙක් කොහොමද තාත්තගේ ආඥා තාත්තගේ වැට රකින්න හඬ නේද? ඒක ඇහෙන්න අවශ්‍යයි. තා පොඩ්ඩක් ප්‍රශ්න ටික ඉක්මනට අහන්න ඕන. එතකොට තමයි you own the seminar when you ask questions. ඔබ ප්‍රශ්න අසුවම තමයි සෙමිනාර් එක ඔබේ සෙමිනාර් එක වෙන්නේ. ඔබට අදාළ දේවල් ඔබ දැනගත යුතුනේ. වෙන කවුද ප්‍රශ්නයක් තියෙන්නේ? නැත්නම් අපි යනවා ඊළඟට. කරුණාකර මේ කොලේ හිමින් පුරවම මම කතා කරන ගමන
දැන් මේකෙදි මම විශේෂයෙන් බලන්න යන්නේ අවුරුදු 14 සිට 17ට. දොළහ පොඩක් බලමුකෝ. ළමයාට හැකි පමණට වඩා විනය ප්‍රතිඵල බලාපොරොත්තු වීමෙන් ඔවුන්ගේ චරිතය දූෂණය වේ. ඒක obvious නේ. ඒ කියන්නේ ළමයාගේ හැකියාව අන්න goals set කරන්න අවශ්‍යයි. ළමයාගේ හැකියාවට එයාට පනින්න බැරි බායකක් දැම්මොත් එයා පනින්නේ නැතුව අධෛර්ය වෙනවා, performance ඊටත් වඩා අඩු වෙනවා. high jump වලින් මම ඒක ගත්තේ. එයාට clear කරන්න පුළුවන් ප්‍රමාණයට තමයි ඔබගේ යෙදුම විය යුත්තේ. 13 ළමයින්ගේ අධ්‍යාපනය සඳහා බොහෝ වෙසෙන දෙමාපියන් මුදල් අපතේ යවනවායයි ළමයින්ට දොස් කියන්න එපා. ඒ කියන්නේ මොන වුණත් ළමයාව ට්‍රේන් කර ගැනීම දෙමව්පියන්ගේ වගකීම. ළමයා ට්‍රේන් වෙලා නැත්නම් ළමයාට දොස් කියලා හරියන්නේ නැහැ. ඔබට වෙන ක්‍රමයක් තිබිය යුතුයි ළමයාව ට්‍රේන් කරගන්න. ලයිෆ් කෝච් කෙනෙක් ළඟට යන්න, අපේ empathic learning center එකට හරියන්න. If you think your child is not performing to what you want him to, ඒකට කෑ ගහලා හරියන්නේ නැහැ. perform කරන ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන්ද කියලා බැලිය හැකි. ඒ වලට ටෙස්ට් තිබෙනවා. ඒකට කෑ ගහලා නම් හරියන්නේ නැහැ. තව ප්‍රශ්නයක් තියෙනවා. සමහර ඉතා දක්ෂ ගුරුවරු ඉන්නවා මැත්ස් වලට එහෙම. එයාගේ පුතාට උගන්වන්න ගියාම පුතාට බනිනවා. එතකොට ඒක හරියන්නේ නැහැ. වෙන කාට හරි බාර දෙන්න ඕන ඉගැන්වීම. දැන් ડોක්ටර්ස්ලා අතර සාමාන්‍යයෙන් පුරුද්දක් තියෙනවා ෆැමිලි මෙම්බර්ස්ලාට ડોක්ටර් ට්‍රීට් කරන්නේ නැහැ කියලා. වැරදුනත් මංග ගුරුවරු අතරත් එහෙමද කියලා. ඒක ගැන ටිකක් කල්පනාකාරී වෙන්න අවශ්‍යයි. 14 දිව්‍ය කලාකරුවාණන් සෑම ළමයෙකුටම උතුම් දීමනාවක් දී ඇති නිසා එය ප්‍රගුණ කර ගැනීමට යහපත් ඉලේරාගේ උපකාරය සෙවිය හැකිය. දැන් මේ gift එක ළමයා හැදලා තියෙන්නේ කොහොමද? ඒ සමහර ළමයි වැඩි හරියක් ළමයි verbal processing හිතාමතා plan කරලා වැඩ කරන්න යනවා. ළමයා උපතින් හෝ ඩිජිටල් නිසා හෝ සමහර ළමයි ප්‍රසංගික වෙනවා. ප්‍රසංගික කියන්නේ ඒගොල්ලන්ගේ ඇඟේ තියෙන්නේ කරලා බලමු, ආට් කරලා බලමු, මියුසික් කරලා බලමු, නටලා බලමු, කතා කරලා බලමු. ඒක වරදක් නෙවෙයි. එකම දේ ඩිජිටල් වැඩි වෙන තරමට ඒක වැඩි වෙනවා. දැන් අපි හැමෝම කැමතිනේ ළමෙක් ඉංජිනේර කෙනෙක් වෙනවා නම්, ළමෙක් ડોක්ටර් කෙනෙක් වෙනවා නම්, ළමෙක් ලෝයර් කෙනෙක් වෙනවා නම්, accountant කෙනෙක් වෙනවා නම් අපි ඔක්කොම කැමතියි. නමුත් ඔක්කොම ළමයින්ට එහෙම වෙන්න බෑ. agree? එතකොට ළමෙක් ආර්ට් වලට කැමති නම්, මියුසික් වලට කැමති නම්, ඩාන්සින් ටීචර් කෙනෙක් වෙන්න කැමති නම් මේ ටීචර්ස්ලා කැමති වෙයිද නැද්ද? මියුසික් ටීචර් කෙනෙක් වෙන්න කැමති නම් මං කියවනේ අර තව ට්‍රැක්ස් තුනක් තියෙනවා. ගම්ම්‍ය, ශ්‍රව්‍ය, දෘශ්‍ය. එතකොට ඒගොල්ලෝ යන්නේ ඒ වගේ විෂයන්, ඒ වගේ ක්ෂේත්‍රවලට කියලා තේරුණා. ඒක පැකේජ් කරන්න අවශ්‍යයි. ඔබ ගැන ඊළඟට O level, A level ළමයි කරගෙන යනකොට දැන් අපේ ස්කූල් වල වැඩි ස්ටුඩන්ට් කවුන්සලින් කරනවා මදි නේද? what the career can be. මේ ළමයාගේ හැටියට මේ ළමයාට හරියන ක්ෂේත්‍රය මොකක්ද කියලා අපේ ස්කූල් වල වැඩි බලනවා මදිනේ. ඒ නිසා දෙමව්පියන්ට සල්ලි ටිකක් වියදම් කරන්න පුළුවන් නම් මොනවා හරි කෝස් එකකට දානවා. යුනිවර්සිටි යන්න පුළුවන් වුණත් අපි කැමති ෆැකල්ටි එකක් නම් law, medical engineering කෙලිම ළමයා ඒකට යනවා. ඒකේ හොඳ පැත්ත මේකයි. ඒකට පුරුදු පුහුණු වෙලා වෙහෙස අරගෙන ඒක කරන ළමයා ඒ විදිහටම කරියර් එකක් හැදෙනවා. ඒක හැබැයි ලොකු ප්‍රතිශතයක් නොවෙන්නත් පුළුවන්. got it? medical faculty, engineering faculty, law faculty යන ළමයින්ට ඒකම රැකියාවකුත් තියෙනවා. ඒකම ඒගොල්ලන්ගේ චරිතය හැදෙන විදිහකුත් තිබෙනවා. ඔය තුනට යන්නේ නැති ළමයි නේද මේ ටීචින්. අනිත් එක ටීචින්.
ඉතින් එකම දේ ටීචර්ස්ලාගේ පඩිය හරිම අඩුයි නේද? ඉතින් ලංකාවේ ડોක්ටර්ස්ලාගේ පඩියත් හරිම අඩුයි. ලංකාවේ එක වෘත්තියක්නේ තියෙන්නේ අවුරුදු 5න් පෙන්ෂන් එකක් හම්බ වෙනවා. ඒක ඉතින් අපි ඔක්කොම යන්න බෑනේ. අපි කොහොම කැමති නේද? අවුරුදු 5න් ෆුල් පෙන්ෂන් එකක් හම්බ වෙනවා. කැමති ආතෝෂන් අවුරුදු 5න් ෆුල් පෙන්ෂන් මොනවා කරන්නද? අපි ඔක්කොම එහෙ යන්න බෑ. ඉතින් ලංකාවේ හැමෝටම ගෙවන පඩි ගොඩක් අඩුයි. ඒ නිසා මගේ බැච්මේට්ස්ලා ගොඩක් ලංකාවේ නැහැ. මේක මගේ ඩෝටර් ડોක්ටර් කෙනෙක්, සීනියර් ලෙක්චරර් කෙනෙක්, යාවනපුර මෙඩිකල් ෆැකල්ටි එකේ. ඉතින් ඒගොල්ලෝ එයාගේ හස්බන්ඩ් ડોක්ටර් කෙනෙක්. ඒගොල්ලෝ පෝස්ට් ග්‍රැජුවේට් එකට ඕස්ට්‍රේලියාවේ ගියාම ළඟදී තමයි ආපහු ආවේ. ඒගොල්ලන්ට එහෙ කිව්වා ක්ලිනික් එක බාර අරගෙන තමුන්ගේ ක්ලිනික් එක වගේ කරන්න කියලා. මොකද එතන සීනියර් කිව්වා I have never met a Sri Lankan doctor. Sri Lankan doctors are so well trained. I am near retirement. You take over this clinic. ඒ වුණාට ඒගොල්ලන්ට කැපවීමක් තිබෙනවා. ජීසස් වදන් නිසා අපි අපේ රටේ සේවය කරන්න ඕන කියලා. නැත්තම් please write questions තියෙනවා නම් ලියලා ගන්නත් පුළුවන්. ඉතින් ඒගොල්ලෝ ආපහු ආවා. ඉතින් හරි කනගාටුදායක දෙයක් දැන් ජර්මනියේ සිංගප්පූරුවල ටීචර්ස්ලාට ගෙවනවා ඩොක්ටර්ස්ලාට වගේ කන්සල්ටන්ට්ස්ලාට වගේ. A-level subjects කරන ටීචර්ස්ලාගේ සැලරි එක කන්සල්ටන්ට් ડોක්ටර් කෙනෙක්ගේ සැලරි එක. දැන් ලංකාවේ කන්සල්ටන්ට් ડોක්ටර්ස්ලාගේ සැලරි අඩුයි. හැබැයි ටීචර්ස්ලාට වඩා වැඩිනේ. එච්චර ඒගොල්ලෝ තේරුම් අරන් the best must go for teaching. obvious නේද? best must go for teaching. හොඳම දක්ෂම අය ටීචින් වලට එන්න ඕන. මොකද ටීචින් නේ අපේ අනාගතය හදන්නේ. මෙඩිකල් ෆැකල්ටි එකත් ඒකයි ප්‍රශ්නේ. දැන් මගේ බැච් එකේ මම බැච් ස්ටොප් වුණා. මම තීරණය කරා ආපහු මෙඩිකල් ෆැකල්ටි එකට යන්න. නමුත් ගොඩක් අය එහෙම කරොත් ඉතින් අපිට තියෙන්නේ ෆැකල්ටි එකේ සැලරි එක විතරයි. ෆැකල්ටි සබ්ජෙක්ට්ස් වලට ගෙවන සැලරි එක බොහොම අඩුයි. අපි channel practice කරාම නේද? අපිට ඉතින් දන්නේ නැතිද අපිට කැමති BMW එකක් ගන්න නේද? Range Rover එකක් ගන්න නැද්ද මං කියන්නේ. But it's a sad thing. Teachers must be paid better. The best in our country must go for teaching profession. Universities වල හරි ස්කෝල වල හරි teaching profession එකට අවශ්‍ය දක්ෂම අය අපේ රටක් හදන්න නම් teaching profession එකට හොඳට සලකන්න අවශ්‍යයි. ආපෝසු උසස් පෙළ හදාරන දියණියකගේ ස්මාර්ට්ෆෝන් එක වැඩිපුර භාවිතා කරන්නේ සින්දු ඇසීමට මේ වලකා ගන්න කෙසේද? මේක හොඳ ප්‍රශ්නයක්. මොකද ඒගොල්ලෝ කියනවා අම්මේ මම අනිත් කන් දෙක හයි කරගත්තම ඉයර්ෆෝන්ස් එක හයි කරගත්තම මට ගොඩක් වෙලා පාඩම් කරන්න පුළුවන් බොරු. ගොඩක් වෙලා එක තැන ඉඳගෙන ඉන්න පුළුවන් මියුසික් අහන්න. ඉතින් ඒ ඉෆෙක්ට් එකක් තිබෙනවා ඒ මියුසික් වල ඒ ඉෆෙක්ට් එක අනුව එකක් මියුසික් අහගෙන පාඩම් කරොත් මියුසික් දාන්න වෙනවා ඒක එළියට ගන්න. දැන් විභාගෙට ගිහින් මියුසික් දාන්න බෑනේ. සහ මියුසික් යන්නේ අපේ ටෙම්පරල් කෝටෙක්ස් එකට. මෙතන තිබෙනවා ගණිතයයි රිද්මයයි එක්කව කරන කෝටෙක්ස් එක. මේවා මේ ගෝඩ්ගේ වැඩ. මොනවාද මේක එක්කව වෙන්නේ? ගණිතයයි රිද්මයයි. වචනයයි පින්තූරයයි. මේක තමයි එක්කව වෙන්නේ. ඉතින් ඒකම තමයි උත්තේජනය වෙන්නේ මියුසික් වලින්. ඉතින් එතකොට ඒක අර මතක එතකොට ඉමේජිනේෂන් උත්තේජනය වෙනවා. අන්තිමට පාඩම් කරපු එක අමතක වෙනවා. ඉතින් මෙයාව එකගෙන නෙවෙයි මාව හම්බ වෙන්නේ. මේ ටික යාට විස්තර කරලා දෙන්න පුළුවන්. දැන් මේ ටීචර්ටම පුළුවන් නම් ඒ ටික විස්තර කරලා දෙන්න. මියුසික් අහන් ඉන්නකොට පාඩම් මතක හිටින්නේ නැත. ගොඩක් වල එකතැන ඉඳගෙන ඉඳීමට හැකියි. නමුත් පාඩම් මතක හිටින්නේ නැත. අනිත් එක මියුසික් අහන් ඉන්න ගමන් ඒගොල්ලෝ අර ස්ක්‍රීන් එකත් බලන් හිටියොත් වැඩේ සම්පූර්ණයෙන්ම වර්ධිනවා. ඕකේ. මහන්සිත දන්නේ නැහැ. මගෙන් තා ප්‍රශ්න ටිකක් ඇහුවොත් හොඳයි මහන්සි යන පිළිස. ටොපික් එක ඔබට රෙලෙවන්ට් වෙන පිළිස.
එහෙනම් shall I continue then? I'll continue. I'll speak for about another 15-20 minutes. දැන් අපි එළඹෙනවා 15. එකිනෙකා තම තමාගේ වැඩ කොටස් ස්වාධීනව කරගෙන යෑමෙන් පෞල් ආයතනය බිඳේ. ඒක නිසා එකඟ වෙන්න බෑ මම මගේ කාමරේ ඉඳගෙන සෙල්ෆි ජීවිතය ගත කරනවා හැමතිස්සෙම දෙමව්පියෝ ළමයාගේ කාමරේට යන්න ඕන. ළමයාගේ කාමරේ එයාගේ අඩවිය නෙවෙයි. කාමරේ ඇදලා තියන්න ඕන ලොක් කරන්න බෑ. විටින් විට ගිහිල්ලා බලන්නත් ඕන. තව එකක් මට කිව යුතුව තිබුණා ඉස්සෙල්ලා එකේ ළමයා නිින්දට යන වෙලාව තමයි එයාගේ ඊටාම කැරක්ටර් සෙන්සිටිව් වෙලාව. අපි නිින්දට යනකොට අපේ මොලේ වැඩ කරන්න පටන් ගන්නවා GABA කියලා නියුරෝ කෙමිකල් ට්‍රාන්ස්මිටර් එකක්. GABA කියන්නේ gamma amino benzoic acid. මේ GABA වැඩ කරනකොට අපේ හිතට මතක් වෙනවා අරක වැරදුනා අම්මට කියන්න ඕන අරක හරි නෑ අර සංතාපයක් මනස්තාපයක් වගේ එනවා. ඒක තේරුම් ගන්න පුළුවන් අපි ඇල්කොහොල් පාවිච්චි කරනකොට පළවෙනි තේ හැන්දෙන්ම පටන් ගන්නවා GABA නිෂේධනය වෙන්න. ඊතල ඇල්කොහොල්. අපි අත හොදන්නේ අයිසෝප්‍රොපයිල් ඇල්කොහොල් වලින් ඒක බොන්න හදන්න එපා. ඒක ශරීරයට විෂසහිතයි. ඊතල ඇල්කොහොල් වලින් වෙන්නේ GABA නිෂේධනය වෙනවා. එතකොට අපි ටික බොනකොට මොකද වෙන්නේ? ටික අපේ ගැන අර්ථකථනයට අමුතු වෙනවා. බැරි දේවල් කරන්න පුළුවන් වෙනවා. බැරි සින්දු කියන්න හිතනවා. බැරි ඩාන්ස් දාන්න පටන් ගන්නවා. නුසුදුසු විහිළු කරනවා. You got the point? දැන් GABA වැඩ කරනකොට හරියටම අර ළමයා ක්වයටන් වෙලා එහෙම තමයි යා නින්දට යන්නේ. ඒ වෙලාවේ අම්මා හෝ තාත්තා හෝ ළඟ ඉන්නවා නම් එයා කියනවා අම්මි මෙහෙම වුණා අම්මි අරම වුණා. ඉතින් ඒකත් පැකේජ් කරන්න ඕන ළමයාගේ චරිතය හැදෙන්නේ කෙසේද? නින්දදී ගොඩාක් දේවල් වෙනවා. ඒක අද කරන්න මගේ අදහසක් නෑ. මට කියන්න තියෙන්නේ නින්ද බාධා වෙන ඩිජිටල් ඇක්ටිවිටීස් හෝ තාත්තාගේ ඇක්ටිවිටීස් කරන්න එපා. හවසහයින් පස්සේ අපිට ලැබෙන නින්දානුව තමයි අපේ පාඩම් බ්‍රිලියන්ට් වෙන්නේ. පාඩම් මතක් වෙලා සමාලෝචනය වෙලා සමරයිස් වෙලා උදේ රෙප්‍රොඩියුස් කරන්න පුළුවන් වෙන්නේ නින්දේදී ක්‍රියා කරන ෆිසියොලොජිකල් ඇක්ෂන්ස් ටික අනුව. නින්ද අත්‍යවශ්‍යයි for brilliant work. Got it? ඒ නිසා අපිට පුළුවන් තරම් ළමයාගේ නින්ද පහසු කරන්න අවශ්‍යයි. දැන් 16 වෙනි එක අවුරුදු 13 පසු වෙන ළමයා එතෙන් පටන් අවුරුදු 24 දී යුතු වෘත්තියකට ඇතුළු වෙන පිණිස ඉලක්කයක් බලා වැඩ කළ යුතුය. ඉතින් අපි අවුරුදු 14 වෙනකොට O level පටන් ගන්නවා. අවුරුදු දෙකක් O level ඊළඟට A level අවුරුදු දෙකද තුනද කොහොමද? අවුරුදු දෙකක් A level. දැන් සාමාන්‍ය ළමෙක් දැන් A level කරනකොට අවුරුදු 17ද 18ද 18 දී තමයි A level ඉඳගන්නේ. ඒතර අවුරුදු 16 දී තමයි A level 17 දී වගේ පටන් ගන්න. ඕකේ. එතකොට අවුරුදු O level කාලේ විෂයන් කරන විෂයට දරන අකල්පය මම කියන්නේ අර ට්‍රැක්ස් 7 හැදීලා එන්නේ O level සුළු කරන්න එපා. O level ඉවරනාට පස්සේ ස්මාර්ට්ෆෝන් දෙන්න එපා. A level ප්‍රවේශමෙන් තෝරගන්න ඕන. දැන් ටීචර්ට වගකීමක් තියෙනවා ළමෙක් A level කරගෙන යනකොට මේක කෙරෙයිද නොකරෙයිද නම් කවුන්සලින් ක්‍රමයක් තියෙනවා නම් දෙමාපියන්ව ගෙන්නලා කියන්න අපිට මට පේන හැටියට මේ ළමයා A level වලට අවුරුදු දෙක නාස්ති කරනවට වඩා වැඩි හොඳයි O level වලින් NVQ කරන්න යනවා නම් දැන් මේගමුවේ ඇති NVQ ඉන්ටර්විව් කරන මධ්‍යස්ථානයක්. NVQ සිස්ටම් එක ඩිසයින් කරේ අපේ ප්‍රොෆෙසර් දයන්ත විජේසේකර. අපේ NVQ ක්වොලිෆයිඩ් අයට ලෝකේ ඕනෑම තැනක රැකියාවක් ලබන්න පුළුවන්. O level කරලා ගියොත්
අවුරුදු 5කින් එයා ග්‍රැජුවේට් ලෙවල් එක පටන් ගන්නවා. A level කරලා ගියොත් level 3 එකෙන්ම පටන් ගන්නනේ. උදාහරණයක් වශයෙන් අපි කියමු ළමෙක් A level කරලා ගියොත් ෆිසික්ස් වලින් ඒ ළමයා level 3 එකෙන්ම පටන් ගන්නවා auto air conditioning. එහෙම නැත්නම් auto electrical. මාස 6ක් උගන්වනවා. මාස 6ක් දානවා ඊළඟ මාස 6 ඒ විෂය සම්බන්ධයෙන් පුහුණු වීම සඳහා පඩියක් ගෙවීමක් සමග ඒගොල්ලොම දානවා ඇක්සස් හරි මොනවා හරි තැනකට රජයේ තැනක් නම් රජයේ තැනකට සමහර NBQ courses වලට ගෙවන්න තිබෙනවා හැබැයි ගෙවන එක fully worth it private institutes වල ගෙවන එක හරි මෝඩයි ඒ වලින් employable degree එකක් ලැබෙන්නේ නැහැ ඒවා හැමතිස්සෙම push කරන්නේ පිටරට ආයතනයකට අනුබද්ධ වෙලා ඒක යන්න කියලා. මේ සංස්කෘතිය වෙනස් කරන්න පුළුවන් ටීචර්ස්ලාට පමණයි. මේක තේරුණා නම් පොඩ්ඩක් අතොස්සන්න. මගේ ආයාචනය ටීචර්ස්ලා මේකට කැප වෙන්න. First degree must be done in Sri Lanka. ළමයෙකුගේ පළවෙනි උපාධිය ලංකාවේ කළ යුතුයි. දැන් වෛද්‍ය උපාධියක් ලංකාවේ කරන්න පුළුවන් තත්ත්වයකට ඇවිල්ලා තියෙනවානේ. ඇයි ඒ A level ඉවරන ගමන් ඒ ළමයා හරිම vulnerable. O level ඉවරුනාම ඊටත් වඩා vulnerable. ඒ නිසා මේ O level ඉවර වෙලා ඩිග්‍රී කරන්න පුළුවන් කියන corporate market කතන්දරයට ඔබ ඒකාන්තයෙන්ම විරුද්ධ වෙ යුතුයි. If teachers don't take it up, who will? මම කියන එක තේරුණාද නැහැ. ටීචර්ස්ලා තීරණයක් ගන්න ඕන O level ඉවර වෙලා ඩිග්‍රී courses කරලා වැඩක් නැහැ. got it? ඒ අවුරුදු දෙකේ වෘත්තීය පුහුණුවක් කරයි. A level කරන්න බැරි නම් සාමාන්‍යයෙන් ඉස්කෝලේට අවුරුදු 13ක් දෙන එක චරිත වර්ධනයක් නේද? ඉස්කෝලේ අපි අවුරුදු 5න් ඉස්කෝලේට එනවා. අවුරුදු 13න් අපි A level කරනවා. ඉස්කෝලේ දෙවනි ගෙදරනේ. ඉතින් ගෙදර පියෙක් ඉන්නවා. ඉස්කෝලේ ෆාදර්ස්ලා ඉන්නවා. පියවරු ගුරු පියාලා ගුරු මව්ලා ඉන්නවා. ඊළඟට යුනිවර්සිටි එකට ගියොත් එහෙමයි ඉන්න ඕන. වැඩ ක්ෂේත්‍රයේ ෆාදර්ස්ලා ඉන්නවා. ඊළඟට දේශයකටත් ෆාදර්ස්ලා අවශ්‍යයි. ෆාදර්ස් කියන එක තේරෙන්නේ? දේශය පියා වගේ ඒ ක්ෂේත්‍රවල පියා වගේ බලා ගන්න අය. දැන් මේ පියවරු ඝාතනය කිරීම සහ පියවරු තම වගකීම අත්හැරීම තමයි ලෝකේ ප්‍රශ්න. Black Lives Matter කියලා දැන් පරිදි යනවනේ නේ. අර මැරිච්ච චර්චිල්ගේ ස්ටැචු එකට ගහනවනේ. බලන්නකෝ වැඩි. මෙහෙත් ඉදි දන්නේ නේ. දැන් වැඩියෙන්ම ගරු කරන ආගමික ස්ටැචුස් ගොඩක් තියෙනවා. මෙහි පුද්ගලයෙක් හැටියට ගරු කරන්නේ කාටද? දැන් ඒගොල්ලෝ කියනවා ජීසස් ක්‍රයිස්ට්ගේ ස්ටැචු එක සුදු පාට වීම වැරදි කියලා. I don't know whether මේවා ෆලෝ කරනවද? ෆලෝ කරනවද? මේ ජීසස් ක්‍රයිස්ට් සුදු පාට නැහැ ඒක වෙනම ප්‍රශ්නයක්. මම මේ කියන්නේ මේ ළමයි කොහෙන්ද මේ රේජ්, ඇන්ගර්, උදහස, අවනීතිය, අනීතිය කොහෙන්ද මේක ඉගෙන ගන්න? එකක් ඩිජිටල් ස්ක්‍රීන් එකේ. මොකද්ද ප්‍රශ්නය? තාත්තා ගෙදර නැත්තම්, මව් ස්වරූප පිය ස්වරූප ඉස්කෝලේ නැත්තම්, විශ්වවිද්‍යාලේ නැත්තම්, වැඩ ක්ෂේත්‍රේ නැත්තම්, දේශේ නැත්තම් ඒ පරම්පරාව අනාථ වෙනවා. වැඩිට අනාථ අයව හරිම ලේසි ඕනෑම එකකට හරවා ගන්න. වෙන කවුරු හරි ඒ ඉන්ෆ්ලුවන්ස් එක ගන්නවා. වෙන කවුරු හරි ඒ ළමයින්ව ඉන්ඩොක්ට්‍රිනේට් කරනවා. ඉතින් ගුරුවරුන්ට මම මේ කියන්නේ ටෙක්නිකලි කියන්නේ හැම ළමෙක්ම O level ඉවර වෙලා A level කරනවා නම් හොඳයි. හැබැයි ආර්ථික කරදර තිබෙනවා නම් ඒ ළමයාට A level එකකින් වැඩි සාර්ථකත්වයක් එන්නේ නැත්නම් ඉස්කෝලෙම හදන්න NBQ කමිටි එකක්. ඒකට ගුරුවරු 3-4 දෙනෙක් එක්කවලා ඒ O level ඉවර වෙලා A level කරන්නේ නැති ළමයින්ගේ තාත්තලාට අම්මලාට කතා කරන්න අවශ්‍යයි. If you want me to come, I will. That is you make a decision. ඔබ තීරණයක් ගන්නවා මේ ළමයි O level ඉවර වෙලා
A level කරාට එච්චර වැඩක් නැහැ. සාර්ථක ප්‍රතිඵලයක් ලැබෙන එකක් නැහැ. ඒක තේරෙන්නේ නේද ටීචර් කෙනෙක්? එහෙමනම් ඒගොල්ලන්ට සුදුසුම NVQ එකට යොදවන්න අවශ්‍යයි. ඒ NVQ එකේදී ඉන්ටර්විව් එකක් කරනවා. මම මේ ගැන ගොඩක් වැඩ කරලා තිබෙනවා. ඒගොල්ලෝ ඒ ඉන්ටර්විව් එකේදී තෝරගන්නවා මේ ළමයාට හරියන ෆීල්ඩ් එක. උදාහරණයක් අපි දන්න ළමෙක් හිටියා තුසිත කියලා හොඳ මොලයක් තිබෙනවා. O level එක කාගත්තා. අරව කරලා මේව කරලා O level මම හිතන්නේ සබ්ජෙක්ට්ස් දෙකක්වත් පාස් නැත්te මම දන්නේ නැහැ. ඉතින් අපේ තව වැඩිමහලු කෙනෙක් එයාව අරගෙන ගියාම NVQ එකට NVQ එක එයාට ඉන්ටර්විව් එක කරලා එයාගේ බුද්ධිය මැනලා කිව්වා මේ ළමයාට පුළුවන් ඕටෝ එයාර් කන්ඩිෂනින් කෝස් එකක් කරන්න. එයාට බැරි වුණු එක එයා ඒක පිළිවෙලට අවුරුදු 7ක් කරොත් BSc ඩිග්‍රී එකක් කරාවා. දැන් එයාගේ වයස අවුරුදු 17යි. 16 මාරයි කියන්නේ. එතකොට අවුරුදු 23 මාරේදී එයාට BSc එකක් හම්බ වෙනවා. employable by any big company. ඕනෑම ලොකු කම්පැනි එක ජොබ් එක හම්බ වෙනවා. පිටරට ගිහිල්ලා ජොබ් එකක් කරන්න පුළුවන්. මම ඒක එච්චර අනුමත කරන්නේ නැහැ පිටරට යන්න කියන එක. මම කියන්නේ got the point. O level fail වුණ ළමයි NVQ එක හරියට පටන් ගත්තොත් පළවෙනි මාස 6 උගන්වනවා ඊළඟ මාස 6 වැඩකට අරින පඩියක් ගෙවනවා. සාමාන්‍ය රුපියල් 6000ක් විතර. ඊළඟට ආයෙත් ඇවිල්ලා ඉගෙන ගන්නවා මාස 6ක් ආපහු යනවා වැඩ කරන්න. එතකොට ඒ සැරේ යාට රුපියල් 10000ක් විතර ගෙවනවා. අවුරුදු 3 ඉවර වෙනකොට at least 20000 හොයාගන්න පුළුවන්. තව පුහුණු වෙන තරමට තව උපයෝග ගන්න පුළුවන්. මේක තේරෙන්නේ. So I am saying මම මොකද මේ කියන්නේ O level බැරි වෙලා O level ඉගෙනාට පස්සේ A level යන්න බැහැ කියලා හිතන ළමයින්ට NVQ එකට යොදවන්න ඒගොල්ලෝ එතන ඉන්නවා. ඊළඟට A level ඉවරුනාම යුනිවර්සිටි යන්න බැරි ළමයින්ට you take responsibility. ඉස්කෝලේ බාර ගන්න වගකීම දෙමව්පියන්වත් ගෙන්වලා ඒගොල්ලන්ට හොඳ NVQ ආයතනයකට වැඩසටහනකට යවන්න පුළුවන් aptitude එක අනුව. ඉස්කෝලේ මේ ගැන ලොකු බරක් ගන්න ඕනේ නෑ. මොකද NVQ ආයතනයේ ඉන්ටර්විව් එක very competent interview. ඊටාම නිපුණ සම්මුඛ සාකච්ඡාවක් ඒ ළමයාට හොඳම ක්ෂේත්‍රයට ඒ ළමයාව දානවා. දැන් මේක තේරෙනවා. ඉතින් අපි මෙහෙම ඇරිය ළමෙක් එක ළමෙක් ඇලුමිනියම් ෆැබ්‍රිකේෂන් වලට දැම්මා. එක ළමෙක් ඕටෝ එයාර් කන්ඩිෂනින් වලට දැම්මා. තව ළමෙක් ඇග්‍රිකල්චර් වලට දැම්මා. ඔහොම යුතු ක්ෂේත්‍රයට ඒගොල්ලෝ දානවා. ළමයාගේ ඇප්ටිටියුඩ් එකත් බලලා නිපුණත්වයත් බලලා එතකොට A level ඉවරනාමත් යුනිවර්සිටි යන්න බැරි අයට the school becomes එතකොට ඉස්කෝලේ සම්පූර්ණ අධ්‍යාපනයකට යෙදෙනවා රටේ තිබෙන සම්පත් සමග. යුනිවර්සිටි එකට යන්න පුළුවන් ළමයි එතකොට යුනිවර්සිටි එකට යනවා ඒගොල්ලන්ගේ ක්ෂේත්‍රයට අදාළ ලෙස. එතනදී එක ප්‍රශ්නයක් තියෙනවා ඒගොල්ලෝ යුනිවර්සිටි එකට ගිහිල්ලා කරන කෝස් එකෙන් යුතු රැකියාවක් ලැබෙන්නේ නැත්නම් එතන ගිහිල්ලා ඒගොල්ලෝ රවුලව වාගෙන ට්‍රොට්ස්කි වෙන්න ගියොත් එහෙම නේද? දන්නේ නැහැ දැන් කාලේ මොනවා වෙනවද කියලා. එතකොට ඒගොල්ලෝ ගැන පොඩ්ඩක් හිතලා බලන්න is it worthwhile doing what he got qualified for? got it? ඒ ළමයාට ලැබුණු යුනිවර්සිටි කෝස් එක ෆැකල්ටි එක කිරීමේ ප්‍රයෝජනයක් තිබේ. නැත්නම් එයාවත් වෘත්තීය මාර්ගයට යොදවන්න දැන් මේ ජනාධිපතිතුමා මේ ගැන ගොඩක් ක්‍රියා කරන්න බලාපොරොත්තු වෙනවානේ. හැම ළමයාටම යුතු job field එකකට ඇතුල් වෙන්න නේද? So I want to say teachers are a critical profession. මම මෙච්චර මොකද ඉස්කෝලේ වලට එන්නේ මගේ එකක් I am a teacher. My parents were teachers. මම university teacher කෙනෙක්. teaching profession එක තමයි රටේ මේ වැල්ව් එක නෙවෙයි. වැල්ව් කියන්නේ හොඳ අතට ජල නාලයක ටැප් එක හොඳ අතට ළමයිගේ අනාගතය එතන සිට ඊළඟ තැනට ගෙනියන්නේ කවුද? ටීචර්ස්ලා. අභාග්‍යයකට මිනිදී අපේ ලංකාවේ ටීචර්ස්ලාට යුතු ලෙස ගෙවන්නේ නැහැ. හැබැයි ටීචින් එක කෝල් එකක් නෙවෙයි. ටීචින් එක වොකේෂන් එකක්. So let me see what else I have to say. මම බලන්න තාම මොනවද කියන්න තියෙන්නේ කියලා. 18 අවුරුදු 13 ළමයා අවුරුදු 16 වෙන විට සාපෙළ ලියයි. සාපෙළ බැරි වුවොත් NVQ එකට අරින්න.
ඔහුගේ දීමනාව හැම අවුරුද්දේදීම උපරිම කර ගැනීම අත්‍යවශ්‍යයි. මේක වැදගත් මූලධර්මයක්. අවුරුදු 14න් පස්සේ සෙල්ලම් කරලා හරියන්නේ නැහැ. අවුරුදු ගණන ටක් ගාලා යනවා. අවුරුදු 17 18 වෙනකොට ත්‍රිතීයක අධ්‍යාපනයට යනවා. එක්ක යුනිවර්සිටි නැත්නම් NVQ. එතකොට අවුරුදු 23 වෙනකොට එයාගේ වෘත්තිය පටන් ගන්නවා. ඒක වෙනස් නොකර ජීවිතාන්තය දක්වා කරනවා නම් හොඳයි. අවුරුදු 23න් පස්සේ එයා අර කෝස් එක කරනවා මේ කෝස් එක කරනවා නම් ඒක දියුණුවක් නැති මාර්ගයක් වෙනවා. ඒ ළමයි අර කෝස් එක මේ කෝස් එක කරන්නේ අර ඩිජිටල් ස්ක්‍රීන් එකට වෙච්ච බැහැවීම නිසා ඒගොල්ලෝ පටන් ගත්ත දේ අවසානයේ දක්වා ගෙනියන්නේ නැති නිසා. ඒක නිසා ටීචර්ස්ලාත් මේ ගැන ඉස්කෝලේනුත් කියා දෙන්න, දෙමව්පියන්ම ගෙනල්ලත් කියා දෙන්න. ඔබ පෞද්ගලිකවත් ඔබගේ ළමයාගේ අනාගතය ගැන හිතනකොට they must be in their field by the age of 23 24. අවුරුදු 24 වෙනකොට ඒ ළමයා සාර්ථකව කරන්නා වූ ජීවිතයේ දිවීම සඳහා ක්ෂේත්‍රයට ඇතුල් වෙන්න අවශ්‍යයි. අවුරුදු 24න් පස්සේ තාත්ති අරකට කරන්න ඕන අම්මි මේකත් කර ඒක හරියන්නේ නැහැ. එයා ජීවිත කාලයක් ආරුළු බුරුළු කර කර ඉන්නවා. got it? ඉතින් අවුරුදු 24 ඉඳලා 33ට ඒ ළමයාගේ ජීවිතේ අවුරුදු 5ක විතර ළමෙක් ඉන්නවා. ඒක බරපතල වයස් සීමාවක්. අවුරුදු 33 වෙනකොට අපේ ජීවිතයෙන් 33% ඉවරයි. ජීසස් ක්‍රයිස්ට්ලා මැරිලත් ඉවරයි නේද? අවුරුදු 33 ඉඳලා 43ට අපේ ජීවිතයෙන් 66% ඉවර වෙනවා. එතකොට අපේ ජීවිතේ ඉතුරු 1/3 අපිට තියෙන්නේ අනිත් අයගේ ස්ටුවර්ඩ්ෂිප්. අවුරුදු 43න් පස්සේ ගොඩක් තියෙන්නේ අනිත් අයගේ ස්ටුවර්ඩ්ෂිප්. and the teachersලා මේ ස්ටුවර්ඩ්ෂිප් වැඩේට වේලහින්ම බාර වෙන වෘත්තියක් තමයි ටීචර්ස්ලා. we have to always think for others. දැන් ටීචර්ස්ලා හැමතිස්සෙම අනිත් අය විශ්වා හිතන්න වෙන වෘත්තියක් කියලා තේරෙනවනේ. මොකද අවුරුදු 14 ළමයා අවුරුදු 14 සිට 17ට කළ නැති දේ 17 සිට 20ට කළ නොහැකි. කොහෙත්ම නැහැ. Got it? I'm very passionate about this. අවුරුදු 24 වෙනකොට ඔබ ගත්ත උත්සාහය නිසා A level දක්වා එයා සාර්ථක කරිකියුලම් එකකට යොමු වෙන්න ඕන. ඒකෙන් එයාගේ කැරියර් එක හැදෙන්න ඕන. Okay? ඔය ටික තමයි මම මේ කියන්න තියෙන්නේ. අනිත් කාරණා මම දැනටම කියලා තියෙන්නේ ළමාවිය ගැන ශික්ෂණ පත ගැන මගේ පොත් ටිකක් තිබෙනවා. හැම පොතක්ම රුපියල් 100යි පුළුවන් නම් පොතක් ගන්න. මේ ළමාවිය තුරුමිය කියලා ළමා සම්පත වෙන ප්‍රශ්න මේ කොලේ අපිට පුරවලා දෙන්න ප්ලීස්. මගේ මේ ගැන කරපු ක්ලිප්ස් කීපයක් මම එවන්න කැමතියි ඔන්ලයින් ස්ටඩීස් ගැන. any other questions? මොන හරි ප්‍රශ්න තියෙනවද අහන්න? දැන් second medical faculty එක පටන් අරන් තිබෙනවා private. ඒක කඩාකප්පල් වේද දන්නේ නැහැ පටන් අරන් තියෙනවා. දැනට KDU එකේ medical faculty එකක් කරගෙන යනවා. ඒකට KDU කියන්නේ දන්නවනේ කොතලාල ඩිෆෙන්ස් යුනිවර්සිටි. ඒකේ මගේ colleaguesලා ගොඩක් ඒකේ අංශ ප්‍රධානයි. ලංකාවේ cream of medical teachers are there. ඉතින් ඒක තාම අලුත් අය අරගන්නවා කියලා නැහැ. මට හිතෙන්නේ අලුත් අය ගැනීම පටන් ගනීවි. මොකද ලංකාවේ ශිෂ්‍යෝ එක එක රටවල් වලින් චීනට යනවා, බංග්ලාදේශයට යනවා, ජෝර්ජියා යනවා, එහෙම දැන් යන්න තමයි. ඒ නිසා යම් වෛද්‍ය අධ්‍යාපනයක් අපේ රජයේ වෛද්‍ය ආයතන වලට අමතරව ලංකාවේ කරන්න අවශ්‍යයි. නැත්නම් මේක හරි අපරාධයි. ලංකාවේ වෛද්‍ය විද්‍යාව පුහුණුව ඉතාම හොඳයි. ඉතින් අපේ ළමයි මේ තැන් වල ගිහිල්ලා පුහුණුවක් වෙන්නේ නැතුව, කඩාවර එකක් දකින්න නැතුව, මිනිහක් කපන්නේ නැතුව, එකම ඕගන් එකක් දකින්න නැතුව ගොඩාක් සල්ලි විඳන් කරලා ආපහු ලංකාවට ආවම අර X16 විභාගේ ෆේල් වෙනවා. මොකද ඒගොල්ලන්ට යුතු වෛද්‍ය අධ්‍යාපනයක් ලැබිලා නැහැ. මම මේ ටික කිව්වේ ඔබගේ ළමයාගේ අනාගතයත් ඉස්කෝලේ ළමයින්ගේ අනාගතයටත් හොඳ අනාගතයක් ලංකාවේ තිබෙනවා. ෆස්ට් ඩිග්‍රී එක කරන්න. ලෝ කොහොමත් කරાવી, බිස්නස් මැනේජ්මන්ට් කරાવી,
අපේ යුනිවර්සිටි එකට යන්න පුළුවන්. අපි රැග් එක නවත්ත ගන්න අවශ්‍යයි නේද? කරුණාකරලා yes. Good question. So ඇහුවේ මම ඇයි හැමතිස්සෙම කතා කරේ මියුසික් ගුරුවරයා ගැන, ඉස්තටික් ගුරුවරයා ගැන. දැන් මොකද වෙන්නේ ආටිස්ට් කෙනෙක් වුණා, එන්ටර්ටේනර් කෙනෙක් වුණා, මියුසිෂියන් කෙනෙක් වුණා. දැන් ඒවත් රටේ තියෙන ක්ෂේත්‍ර ඩිසයිනර් කෙනෙක් වුණා, ෆැෂන් ඩිසයිනර් කෙනෙක් වුණා. දැන් 1990 දී මිලේනියල් ජෙනරේෂන් එක රෙකග්නයිස් කරාම ඒගොල්ලෝ එන්නම left brain එකෙන් right brain එකට shift වුණා. ඒ කියන්නේ අර පළවෙනි tracks හතර කිව්වනේ executive empathic, then empathic relational, linguistic, planning, management tracks හතරෙන් අපි වැඩ කරනවා. kinesthetic, acoustic, visual tracks අපි ඔක්කොටම තිබෙනවා. ඒ වලින් අපි වැඩ පෙන්වනවා. advertising ලෝකෙත් තියෙනවා. දැන් IT drive එක නිසා pixel උත්තේජනය නිසා සෑහෙන ප්‍රතිශතයක් ළමයි shift වුණා kinesthetic, acoustic, visual පැත්තට. ගම්‍ය ශ්‍රව්‍ය දෘශ්‍ය පැත්තට. ඒක නිසා 1990 ඉඳලා විශ්වවිද්‍යාල වලට සිද්ධ වුණා graduate degrees හදන්න fashion, decor, interior decor, music, aesthetic, entertainment ඒ ගොඩකට degree programs හදන්න සිද්ධ වුණා. දැන් අපේ ළමයි සල්ලි ගෙවාගෙන යනවා පිටරට ඒ වගේ degree programs කරන්න. ඊට පස්සේ ඒ වලින් employ වෙන්න බෑ. දැන් IT overdrive එකක් තියෙනවා, HR overdrive එකක් තිබෙනවා. දැන් ගොඩාක් ළමයින්ගේ අදහස තියෙන්නේ O level බැරි වුණොත්, A level university යන්න බැරි වුණොත් IT කරන්න, HR කරන්න. අහලා තියෙනවද මේක? ඒ fields දෙකම full. දැන් IT කරනවා නම් SLI IT ගිහලා නැත්නම් කොළඹ BIT එක කරලා ලොකු හොඳ IT ඩිග්‍රී එකක් කරන්න නැතුව IT එම්ප්ලොයි වෙන්නේ නැහැ දැන්. මට ගොඩාක් ළමයි හම්බ වෙනවා එක ඉන්ස්ටිටියුට්ස් වල ඒගොල්ලෝ යම් ගාණක් ගෙවලා IT කරාට රැකියාවක් හම්බ වෙලා නැහැ. ඉතින් දැන් ලෝකයේ 1990 ඉඳලා 2020 වෙනකම් මම හිතන්නේ entertainment, music, aesthetic, decor, fashion ගොඩාක් ගියා. ඒ නිසා අපේ ලෝකේ මහ පරිමාණ ටර්න්ಓවර් කර්මාන්ත ලොකුම එක වෙපන්ස්. දෙවෙනි එක ඔටෝ ඉන්ඩස්ට්‍රි. තුන්වෙනි එක perfumes. හතරවෙනි එක confectionaries. පස්වෙනි එක fashion. හයවෙනි එක pharmaceuticals. මේවා තමයි ලෝකේ වැඩියෙන්ම උපදින ටර්න්ಓවර් ඉන්ඩස්ට්‍රීස්. ඉතින් මම හිතන හැටියට අපි ඇවිල්ලා තියෙනවා කාලයකට we have to produce artisans, technicians much more than entertainers, aesthetic and fashion decor. Now that's my, what shall I say, that's my philosophical take. ඒ කියන්නේ මගේ මම ප්ලෑනර් කෙනෙක් නම් මම හිතන්නේ දැන් ආයෙත් ළමයින්ව යොදවන්න ඕන මේ ඉලෙක්ට්‍රිෂියන්ස් ලේම හරි අඩුයිනේ ලංකාවේ. දැන් ලංකාවේ ගොඩාක් ක්‍රයිෂර් ඩ්‍රයිවර්ස් ඉන්නවනේ. දැකලා තියෙනවද ඒගොල්ලෝ ක්‍රයිෂර් කෙලවන්නේ රයිට් බ්‍රේන් විදිහට කියලා. ඒ කියන්නේ රෝද දෙකෙන් ක්‍රයිෂර් කෙලවන්නේ. මහසබ්දෙන් ක්‍රයිෂර් කෙලවන්නේ. ඩිස්කෝ එකෙන් ක්‍රයිෂර් කෙලවන්නේ. නෑ මම මේ අතිශෝක්තියෙන් කියනවා නෙමෙයි. ඒගොල්ලෝ පොඩි ඩාන්ස් එකක් දාලා තමයි ක්‍රයිෂර් කෙලවන්නේ. දැන් ලංකාවේ ක්‍රයිෂර්ස් හොඳටම වැඩි. ක්‍රයිෂර් කෙලවන වැඩි හරියක් යම් වෘත්තියකට පුරුදු වෙන්න ඕන අය. So my take is there's a big shift. You wrote your name down on your paper. Ekamage, what shall I say?
මම සෙමිනාර් එකක් කරනකොට ලොකු ඩ්‍රයිව් එකක් දෙනවා. ආයෙත් ලෝකේ මැනේජ්මන්ට් පැත්තට ගේන්න. do work පැත්තට ගේන්න. මොකද අර show work පැත්ත ඇඩ්වර්ටයිස්මන්ට් ගොඩාක් තියෙනවනේ නේ. නාලිකා ගොඩාක් තියෙනවා. තව නාලිකා වැඩි වෙනවද මම දන්නේ නැහැ. නමුත් නාලිකා ගොඩාක් තියෙනවා. So you asked a very valid question. You picked up a certain bias in me, isn't it? ඒ සර්ට තේරුණා මේ ડોක්ටර් කතා කරනකොට එයා යම් විදිහකට තමයි මේ ලෙක්චර් එක දෙන්නේ කියලා. සම්පූර්ණයෙන්ම ඇත්ත. මගේ ලෙක්චර් එක මම දෙන්නේ for hard sciences and for people to really be able to master of their own life by producing something the world needs. Now world has other things also that ලෝකෙ තිබෙනවා අනිත් දේවල්. Music, fashion, cosmetics, confectionaries ඒවා තියෙනවා. ඉතින් ඒ වලට ගොඩාක් දැන් අවුරුදු 30ක් ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් ගිහිල්ලා තියෙනවා. ඉතින් දැන් post covid ලෝකෙ රිසර්ච් වෙනකොට අපිට බලන්න සිද්ධ වෙනවා what will be available නේ what industries, what lines of business, what lines of employment will be available in a post covid world. මේ covid ආයෙත් පටන් මුළු ලෝකෙම නැවතුණානේ නේ. මුළු ලෝකෙම නැවතුණා. So I told rector that ඉතින් මේ වෛරස් එක ලැබ් එකක හැදුවා කියලා තමයි පේන්න තිබෙන්නේ. ඒක gain on function virus. Professor Luke Montino කියනවා මේ වෛරස් එක ලැබ් එකක හදලා තියෙන්නේ මාත් හිතන්නේ එහෙමයි. මේ වෛරස් එකෙන් 80%ක් bat corona virus එක. ඒ bat වවුලගේ corona virus එක තැනකින් කඩලා නෙමෙයි Furin enzyme එකක් පාවිච්චි කරලා molecular tool එකක් එතනින් ගලවලා HIV virus එකකින් කැරලා හයි කරලා තියෙනවා. ඒ නිසා තමයි මේ අර මෙයාට කොරෝනානේ කියන්නේ. කොරෝනා කියන්නේ crown. එයාගේ මේ වෛරස් එක කියන්නේ සෛලයක් නෙමෙයි. වෛරස් එකේ සෛල බිත්තියක් නැහැ. ඒක මම හිතන්නේ සයන්ස් ටීචර්ස්ලා දන්නවා ඇති. RNA කැලලක් තියෙනවා, ප්‍රෝටීන් ටිකක් තියෙනවා, ලයිපෝප්‍රෝටීන් පොඩි වැස්මක් තියෙනවා. ඒ ලයිපෝප්‍රෝටීන් එකේ ගොඩක් උල් තියෙනවා. අර උල් දැකලා තියෙනවා නේද කම්පියුටර් ඒ උල්. ඒ ස්පයික් ප්‍රෝටීන් එක. ඒ ස්පයික් ප්‍රෝටීන් එක අපේ ශරීරයේ සෛලයේ H2 කියලා අපේ බ්ලඩ් ප්‍රෙෂර් එකට සම්බන්ධ සහ අපේ කිඩ්නි එකේ රුධිර සංසරණයට සම්බන්ධ ප්‍රතිග්‍රාහකයක් රිසෙප්ටර් එකක් තියෙනවා ACE2 ACE2 ඒ මේ ස්පයික් ප්‍රෝටීන් එක එකට ගිහිල්ලා හයි වෙනවා ඊට පස්සේ ඒකින් ඇතුළට යනවා ඉතින් එතකොට ඊට පස්සේ අපේ බ්ලඩ් ප්‍රෙෂර් ඩ්‍රොප් වෙනවා ඒ විතරක් නෙමෙයි ඒක රතු රුධිරාණු වල ගිහිල්ලා හයි වුණාම හිමොග්ලෝබින් දෙකට කැඩෙනවා හිමොග්ලෝබින් හීම් කැලයි ග්ලෝබින් කැලයි දෙකට කැඩෙනම හිමොග්ලෝබින් වලට ඔක්සිජන් අරගෙන එන්නත් බෑ කාබන් ඩයොක්සයිඩ් ගිහිල්ලා ලං එකේ අතහරින්නත් බෑ. ඉතින් ශරීරයේ කාබන් ඩයොක්සයිඩ් වැඩි වෙනවා, ඔක්සිජන් අඩු වෙනවා, බ්ලඩ් ක්ලොට් වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ වගේ වෛරස් එකක් ලෝකෙ මේ ඉස්සෙල්ලා දැකලා නැහැ. ඉතින් ලංකාව වේලහින් හයිඩ්‍රොක්සික්ලෝරින් දෙන්න පටන් ගත්තා. හයිඩ්‍රොක්සික්ලෝරින් ලාභ වේත, හයිඩ්‍රොක්සික්ලෝරොක්වින් ලාභ වේත. අපේ ක්ලෝරොක්වින් දිනන්නේ මැලේරියා වලට. හයිඩ්‍රොක්සික්ලෝරොක්වින් කියන්නේ ඒකෙන්ම හදන එකක්. ඒ නිසා අපේ ඩෙත් රේට් එක ගොඩක් අඩුයි නේද? 1250ක් විතර ස්පිතාලෙ ගියා මැරුණේ 11. ඒ කියන්නේ 100කටත් වඩා අඩුයි. නමුත් ලෝකෙ ප්‍රතිශතයේ 5%. එංගලන්ත වගේ රටවල හොස්පිටලයිස් අය 124ක් මැරෙනවා. 124ක් මැරෙනවා කියන්නේ ලොකු ගාණක්. අපේ හොස්පිටල්ස් වල මැරුණේ 0.8ක් විතර. මොකද එංගලන්තේ හයිඩ්‍රොක්සික්ලෝරොක්වින් දෙන්නේ නැහැ. ඉතින් එක දේශපාලන මතවාද එහෙම එක රටවල ක්‍රියා කරා හයිඩ්‍රොක්සික්ලෝරොක්වින් දුන්න රටවල් වල ඩෙත් රේට් එක බොහොම අඩු වුණා. ඉතින් මේ වෛරස් එක මිනිස්සුන්ට දැකලා නැති වෛරස් එකක් මේකට වැක්සින් එකක් හදන්න ඉතාම අමාරුයි. මොකද මේකේ RNA එක හරි ටිකයි තියෙන්නේ. ප්‍රෝටීන් ටිකයි තියෙන්නේ. දැන් අපි දන්න වැක්සින් තමයි ත්‍රිත්ව එන්න තියෙන නේද? ට්‍රිපල් වැක්සින්, BCG වැක්සින්, ඉතා හොඳ වැක්සින්, oral polio vaccine එක ගත්තම ලංකාවේ පොලියෝ තුරන් වුණා. ඒවත් පරණ වැක්සින්. මේ RNA වෛරසස් වලට වැක්සින් හදන්න හරි අමාරුයි. ඉතින් HIV වලට තාම වැක්සින් එකක් නැහැ. SARS CoV-1 2003 ආපුවකට වැක්සින් එකක් නැහැ. ඉතින් දැන් චීනේ කියනවා second wave එකකුත් ඇවිල්ලා තියෙනවා කියලා.
ඉතින් කවුරු හරි වැක්සින් එකක් හදයිද? ඒක මුළු ලෝකෙටම දෙන්න ඕන කියලා කියයිද? එතකොට එක වැක්සින් එකක් මදි වැක්සින් ඔක්කොම ගහන්න ඕන කියයිද? ඊට පස්සේ කවුරු හරි කියයිද වැක්සින් ගහපු චිප් එක අතට දාන්න ඕන නැත්නම් වැඩපොළට එන්න බෑ කියලා? possibilities. ඒ ඔක්කොටම ලෝකෙ ලෑස්ති වෙලා තියෙන්නේ අපි දන්නේ නැතුව. මම නම් දැනගෙන හිටියා. නමුත් කොවිඩ් නිසා මේක හැමෝම අහන්න නේද? දැන් මීට ඉස්සෙල්ලා වෛරස් එකේ නම අපිට මතක නැහැනේ. දැන් හැමෝම දන්න නම මොකක්ද? කොවිඩ්. කොවිඩ් ආවේ කොහොමද? ඔය මගේ ක්ලිප්ස් වගේක් තිබෙනවා. ඔබට ඕන YouTube එකට ගිහලා ඩොක්ටර් ලලිත් මෙන්ඩිස් channel එක බැලුවොත් මම ගොඩක් මේ ගැන විද්වත් එක ડોක්ටර්ස්ලා මගෙන් අහුව නිසා මගේ ඉස්සෙල්ලා රූල් එක ෆාමකොලොජි ඩිපාර්ට්මන්ට් එකේ හෙඩ් නිසා මේකට ගොඩක් බේත් සම්බන්ධ නිසා මම ඒ જાතිය ක්ලිප්ස් වගේක් කරා. Thank you for calling me. මාව අනගහවට බොහොම ස්තුතියි.